ජොයින් වෙන්නේ මේ ඔයාලගේ ඕඩර් පේපර් ඩිස්කෂන් එකත් එක්ක. හරි මම අද සාකච්ඡා කරන්නේ ඔයාලත් එක්ක 2018 O level පේපර් එක. හරි 2018 O level පේපර් එකේ ෆස්ට් පේපර් එක අපි සාකච්ඡා කරමු. ඔයාලට O level පේපර් එක කොටස් දෙකකින් සමන්විතයි. ෆස්ට් පේපර් and සෙකන්ඩ් පේපර්. ෆස්ට් පේපර් එක පළමු ප්‍රශ්න පත්‍රයේ අභ්‍යාස 8ක් තියෙනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අභ්‍යාස 8ක් තියෙනවා. එතකොට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අභ්‍යාස 8 කරන්න ඔයාට විනාඩි 60ක කාලයක් හම්බ වෙනවා. සෙකන්ඩ් පේපරේ අභ්‍යාස 8 කරන්න ඔයාට පැය දෙකක කාලයක් නැත්නම් විනාඩි 120ක කාලයක් හම්බ වෙනවා. අපි චුට්ටක් බලමු ලකුණු හම්බෙන්නේ කොහොමද කියලා. ෆස්ට් පේපරේට ලකුණු 40ක් හම්බ වෙනවා. සෙකන්ඩ් පේපරේට ලකුණු 60ක් හම්බ වෙනවා. එතකොට ෆස්ට් පේපරේ අභ්‍යාස 8යි විනාඩි 60යි ලකුණු 40යි. එතකොට ඔයා දන්නවා එක අභ්‍යාසයකට ලකුණු 5 ගානේ හම්බ වෙනවා. 8 වරක් 5 40යි. හරි? විනාඩි 60ක් හම්බ වෙනවා. කියන්නේ පැයක කාලයක් හම්බ වෙනවා. හරි? එතකොට 60 බෙදන්න 8ෙන් එතකොට එක අභ්‍යාසයකට ඔයාට දල වශයෙන් විනාඩි 7මාරක කාලයක් හම්බ වෙනවා කරන්න. හරි? දැන් අපි බලමු මේ පේපර් එක ඔයා කරලා ඇති ගෙදෙද්දි මේක අපි ඩිස්කස් කරමු. මේ ෆස්ට් පේපර් එකේ විනාඩි 7මාරක් පළවෙනි අභ්‍යාස වලට එන්නේ නැහැ. හරි? එක අභ්‍යාසෙක විනාඩි 7මාරක් ගන්න කිව්වට ෆස්ට් එක සෙකන්ඩ් එක තර්ඩ් එක ඒ වගේ අභ්‍යාස ඉතා ලේසියෙන් කරන්න පුළුවන්. විනාඩි 7මාරක කාලයක් ඔයාලට ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි? අපි එහෙනම් එකින් එක මේ පළවෙනි අභ්‍යාසය සාකච්ඡා කරමු. හරි? යම් පළවෙනි අභ්‍යාසයට. right. මුලින්ම ප්‍රශ්නය හොඳින් කියව ගමු. match the following places with their descriptions and write the correct letter in the blank. හරි බලන්න තේරුම. match කියන්නේ යා කරන්න නැත්නම් ගලපන්න. following places පහත සඳහන් ස්ථාන with their descriptions ඒවායේ විස්තර. දෙයා කියන්නේ ඒවායේ descriptions කියන්නේ විස්තර. අයන තේරුම් ගන්න. යා කරන්න නැත්නම් ගලපන්න පහත සඳහන් ස්ථාන ඒවායේ විස්තර සමග. ඒවායේ විස්තර සමග. And write the correct letter in the blank. correct letter නිවැරදි අකුර ලියන්නලු ස්ථානේ. හරි? The first one is done for you කියලා වාක්‍යයක් ඔයාගේ පේපර් එකේ ඇති. පළවෙනි එක ඔයාලා කරලා තියෙනවා. හරි? පළවෙනි එකට උත්තරේ කට්ටිය දීලා තියෙනවා F කියලා. හරි. අපි පොඩ්ඩක් මේකේ බලමු one by one කොහොමද මේකේ තේරුම් ටික කියලා. හරි? A place ස්ථානයක් where planes land and take off. land කියන්නේ ගොඩ බානවා, take off කියන්නේ ඉහළට ගන්නවා. A place where planes land and take off. plane බාන නැත්නම් ගුවන් යානා බාන සහ ඉහළට ගන්න ස්ථානය. අපි බලමු උත්තරේ airport. අවිලා දෙනවා උත්තරේ F කියලා. හරි? මෙන්න මේ කොටුවේ තියෙන වචන ටිකේ තේරුම් ටික බලන්න මුලින්ම. hospital. hospital කියන්නේ රෝහල. university විශ්වවිද්‍යාලය. library පුස්තකාලය. temple පන්සල. zoo සත්තු අත්ත නැත්නම් සත්ත්ව උද්‍යානය. සත්තු දාන තැන දෙහිවල තියෙන්නේ ඔයා දන්නවනේ සත්තු වත්ත. right? හරි. අපි බලමු. පළවෙනි එක දීලා තියෙනවා දෙවෙනි එකට යන්න. A place of religious worship. A place ස්ථානයක් religious worship ආගමික වන්දනාව. ආගමික වන්දනාව කරන ස්ථානයක්. කොහෙද ආගමික වන්දනාව කරන්නේ? D temple. පන්සලේදී ආගමික වතාවක් කියන්නේ ආගමික වන්දනාව. හරි worship කියන්නේ වඳිනවා කියන එක. A place of religious worship ආගමික වන්දනාව කරන ස්ථානයක්. D. තුන්වෙනි එක a place where animals, birds, reptiles are kept for exhibition. exhibition කියන්නේ ප්‍රදර්ශනය. a place ස්ථානයක් සත්තු animals, birds කුරුල්ලෝ, reptiles උරගෙයි are kept for exhibition. හරි? ඒ කියන්නේ මොකද්ද? සත්තු කුරුල්ලෝ උරගයින් ප්‍රදර්ශනය සඳහා තබනු ලබන ස්ථානයක්. හරි? සත්තු කුරුල්ලෝ සහ උරගයින් ප්‍රදර්ශනය සඳහා තබනු ලබන ස්ථානයක්. කොහෙද පුතායම තියලා තියෙන්නේ? අපි ප්‍රදර්ශනය සඳහා ඒවා තියලා තියෙන්නේ ඔය සත්තු උරගයින් තියලා තියෙන්නේ මොකේද? zoo එකේ. zoo කියන්නේ මොකද්ද? සත්තු අත්ත.
right අපි ආයෙ ගාවෙකට sick people sick කියන්නේ ලෙඩ කියන අර්ථය sick people ලෙඩ වූ මිනිසුන් ලෙඩ මිනිසුන් හරි ලෙඩ මිනිසුන් sick people are given medical treatment here ඖෂධීය ප්‍රතිකාර medical treatment ලෙඩ වුණු මිනිසුන්ට ඖෂධීය ප්‍රතිකාර දෙනවලු මෙතනින් හරි දෙනු ලබනවා are given medical treatment here කොහෙන්ද දෙන්නේ ලෙඩ වුණු මිනිසුන්ට ඖෂධීය ප්‍රතිකාර දෙන්නේ A hospital අපි ඊගාවෙකට an institution of higher education institution කියන්නේ ආයතනය higher education උසස් අධ්‍යාපනය උසස් අධ්‍යාපන ආයතනය උසස් අධ්‍යාපන ආයතනයක් මොකක්ද එන උසස් අධ්‍යාපන ආයතනය මොකක්ද යුනිවර්සිටි විශ්වවිද්‍යාලය ඊගාවට books magazines and newspapers are kept here books පොත් magazine සංගරා and newspapers පත්තර are kept here තබලා තියනවාලු හරි තියලා තියෙනවා හරි එහෙනම් කොහෙද මේ තියලා තියෙන්නේ books magazines and newspapers are kept here පොත් සංගරා සහ පත්තර තබනු ලැබේ එතන කොහෙද එහෙනම් ඒවා තියෙන්නේ කොහෙද library උත්තරය C හරි අපි යනවා දෙවෙනි අභ්‍යාසයට මේක ඉවර වෙලා මේකේ ඔක්කොම හරිනම් ලකුණු 5ක් ඔයාලා දාගන්න හරි අපි දෙවෙනි අභ්‍යාසයට යමු හරි මම දෙවෙනි අභ්‍යාසය කරන්නම් මම මේකේ අදාළ මේ දෙවෙනි අභ්‍යාසයේ තියෙන දෙබස පේපර් එකේ තියෙන එක ලිව්වේ නැහැ උත්තර ටිකට අංක ටික විතරයි දැම්මේ අපි උත්තර ටික ගමු මම දෙබස කියවන්නම් හරි මොනින්ම අපි ප්‍රශ්නේ කියවමු මොකක්ද කියලා බලන්න fill in the blanks දැන් දන්නවා කියලා දැන් දන්නවා blanks is 10 fill කියන්නේ පුරවන්න සම්පූර්ණ ගන්න fill in the blanks is 10 පුරවන්න in the following dialogue පහස් සඳහන් දෙබසේ එහෙනම් පහස් සඳහන් දෙබසේ is 10 පුරවන්න use the words given in the box පෙට්ටියේ දීලා තියෙන වචන ටික භාවිතා කරන්නලු මේ is 10 පුරවන්න අපි බලමු මේ පොඩි දෙබසක් තියෙන්නේ ඒ දෙබසේ උත්තර ටික ඔයාලට බොහොම ලේසියෙන් ගන්න පුළුවන් වෙයි. හරි? ඉතින් පෙට්ටියේ තියෙන වචන ටික බලන්නකො. හරි? inside ඇතුළත around වටේට around කියන්නේ වටේට කියන පමණ කියන්නත් ගන්නවා. for සඳහා with සමග එක්ක behind පිටුපස from සිට. හරි? 8 am to 10 pm උදේ 8 සිට හවස 10 දක්වා. රෑ 10 දක්වා. හරි from කියන්නේ සිට හරි එහෙනම් ඒ තේරුම් ටික දන්නවා ඇති එතකොට මම මේ දෙබස කියවන්නම් දෙබස තියෙන්නේ පොලිස් නිලධාරියෙක් පොලිස්මන් කෙනෙක් සහ රවීන්ද්‍ර කියලා මිනිහෙක් අතර පේපර් එක බලන්න කියවගන්න මම කියවන්නම් පොලිස්මන් කියනවා where were you exactly when the accident happened where were you exactly where කියන්නේ කොහෙද you කියන්නේ ඔබ where were you when the accident happened ඔයා කොහෙද හිටියේ happen කියන්නේ සිදු වෙනවා හරි where were you exactly when the accident happened accident කියන්නේ අනතුර සිදුවන විට ඔයා හරියටම කොහෙද හිටියේ where were you ඔයා කොහෙද හිටියේ where were you exactly ඔයා කොහෙද හරියටම හිටියේ where were you exactly when the accident happened අනතුර සිදුවන විට ඔයා හරියටම කොහෙද හිටියේ ඔය හරියටම කියන්නේ exactly හරියටම ටක්කෙටම කියලා කියන්නේ හරියටම හරි එහෙනම් where were you exactly when the accident happened ඔය හරියටම අනතුර සිදුවන විට කොහෙද හිටියේ කියලා රවීන්ද්‍රගෙන් අහනවා කවුද අහන්නේ policeman ඔන රවීන්ද්‍ර උත්තර දෙනවා I was inside the school bus පළවෙනි වාර දීලා තියෙන්නේ I was inside the school bus මම හිටියේ I was inside the school bus මම හිටියේ බස් එක ඇතුලේ අර policeman ආය එයාගේ කොටස කියනවා did you clearly see what happened කියන්නේ පැහැදිලිව
Did you clearly see? ඔයා පැහැදිලිව දැක්කද? What happened? මොකද්ද වුනේ කියලා. Did you clearly see what happened? ඔයා පැහැදිලිව දැක්කද මොකද්ද වුනේ කියලා. ඔන්න රවීන්ද්‍ර උත්තර දෙනවා. Yes. Oh. A motorbike was coming blank. A motorbike was coming blank. Our bus. Motorbike එක නැත්නම් motorcycle එක was coming means සිටියා. Our bus. බලන්න ගැලපෙන උත්තරේ around ගන්න බෑ, for ගන්නත් බෑ, with ගන්නත් බෑ. motorcycle එකක් means සිටියා. අපේ බස් එකට පිටිපසින්. A motorbike was coming behind our bus. අපේ බස් එකකට පිටුපසින් motorcycle එකක් means සිටියා. The driver stopped the bus. The driver stopped the bus. Driver නැත්නම් රියදුරු මහතා stopped නතර කළා. The bus බස් එක because of heavy traffic. බස් එක නතර කළා. Because of කියන්නේ නිසා. බස් එක නතර කළා. heavy traffic එක. traffic කියන්නේ මොකක්ද? traffic කියන්නේ පාරේ යන ගමන් කරන රථ වාහන. හරි? heavy traffic ගොඩක් රථ වාහන. අයනම් බස් එක නතර කළා. ගොඩක් රථ වාහන නිසා. because of heavy traffic. The driver stopped the bus. බස් එක නතර කළා. driver නතර කළා. නැත්නම් රියදුරු නතර කළා බස් එක because of heavy traffic. විශාල වශයෙන් වූ මොනවාද? රථ වාහන නිසා. හරි? පාරේ යන රථ වාහන නිසා. හරි. එතකොට ඊටු ටික පරිස්සමෙන් අහනවා. after that ඊට පස්සේ තියලා question mark එකක් තියෙනවා. රවීන්ද්‍ර උත්තර දෙනවා. The motorbike tried to overtake. The motorbike motorcycle the bus එක මෙහෙම හිතා ගන්න. හරි? බස් එක කොහම යනවා? right? heavy traffic එක මේ බස් එක හරි? මේ බස් එක heavy traffic එක ඒ කියන්නේ තව වාහන මොනවා හරි යොමු ඉස්සරහ ඇති. පිටිපස්සේ එනවා motorcycle එක. right? පිටිපස්සේ motorcycle එනවා. The driver stopped the bus. බස් එක නවත්තුවා because of heavy traffic. මේ traffic එකේ ඉඳලා. හරි? because of heavy traffic. ගොඩක් පාරේ යන රථ වාහන ඉඳලා බස් එක නවත්තුවා. right? after that කියලා policeman ඇහුවා. The motorbike මෙන්න මේ motorbike කරුවා. The motorbike tried to overtake. try කියන්නේ උත්සාහ කරනවා. try try කියන්නේ උත්සාහ කරනවා. tried කියන්නේ උත්සාහ කළා. The motorbike tried to overtake. overtake කියන්නේ පසු කර යනවා. ඉස්සර කරනවා නැත්නම්. හරි පසු කර යනවා. The motorbike tried to overtake the bus. sorry එහෙම නැහැ. The motorbike tried to overtake us. motorcycle දැන් මේ කතාව කියන මිනිස්සයා මේ රවීන්ද්‍ර ඉන්නේ බස් එකේ. හරි? The motorbike tried to overtake us. අපිව පහු කර යන්න motorcycle කරු උත්සාහ කරා. and collided උත්සාහ කරනවත් එක්කම ගැටුණා. collided blank a van. collided blank a van. තුන්වෙනි තැන ඉස්තැනක් තියෙනවා. The motorbike tried to overtake and collided blank a van. van එක ගැටුණා. එහෙනම් van එකක් එක්ක ගැටුණා. collided with a van. coming means city coming the opposite direction විරුද්ධ දෙසින් පැමිණි. හරි? බස් එක heavy traffic එකේ ඉඳන් නැත්නම් පිටුපස්සෙන් බයික් එකක් එමින් තිබ්බේ. මෙයා උත්සාහ කරා try to overtake the bus. බස් එක ඉස්සර කරන්න උත්සාහ කරා. ඉස්සරහින් ආවා van එක coming from the opposite direction. ඉස්සරහ විරුද්ධ දිශාවේ සිට van එක එන්නේ coming from the opposite direction. හරි? අයිලා වෙන පරිස්මන් කියනවා when did this happen? මේ කීයක විතර දුන්නේ? when did this happen? උත්තර දෙනවා I think it was 7 am. හරි. I think it was මම හිතනවා ඒක හරියටම වෙලාවක් කියන්න බෑනේ ලියන්න තුරු. It was around 7 pm. around
හතට පමණ ඇති. හතට පමණ ඇති. around හතට පමණ ඇති. හරි ඊගාව එක. Thank you for the information. අවසාන උත්තරය thank you for the information. තොරතුරු දුන්නට ස්තුතියි. තොරතුරු වලට ස්තුතියි. ඊට පස්සේ අවසන් කරනවා you are welcome කියලා රවින්ද්‍ර කියලා අවසන් කරනවා. හරි ඔයාලට තේරෙන්නේ නැති මේ ප්‍රශ්නෙට උත්තර ටික මම යනවා තුන්වෙනි අභ්‍යාසයට ඊළඟ අභ්‍යාසයට. හරි අපි ඒක බලමු මොකද වෙන්නේ කියලා. තුන්වෙනි අභ්‍යාසයට යමු ටෙක්ස්ට් නම්බර් 3 එකට. හරි. ඔයාලා දන්නවා ටෙක්ස්ට් නම්බර් 3 එක කියන්නේ ඔයාගේ O level paper එකේ අවුරුදු ගණනාවකම හරි අභ්‍යාසංග 3ට එන්නේ. හරි අභ්‍යාසංග 3ට එන්නේ picture description එක. හරි. O level paper එකේ හැම අවුරුද්දකම papers වල අභ්‍යාසංග 3ට පින්තූරයක් දෙනවා. ඒ පින්තූරය ගැන විස්තරයක් දීලා ස්ටැම්ප් කරවන්න එක්ක පින්තූරය ගැන විස්තරයක් ලියන්නේ. හරි. හරි මම මේ අභ්‍යාසය ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්නවා ලකුණු 5ක අභ්‍යාසයක්. හරි ෆස්ට් පේපර් එකේ හැම අභ්‍යාසයක්ම ලකුණු 5යි. එතකොට මේ පේපර් එකේ ඔයාලා අවුරුදු 20ක ඉතිහාසය ගත්තාම අභ්‍යාසංග 3 නැත්නම් picture description එක ඒකට ආකාර 4කට අහලා තියෙනවා. හරි. ප්‍රධාන ආකාර 4කට ආකෘති 4කට අහලා තියෙනවා ඔයාගේ ප්‍රශ්න. ඒ ආකෘති 4 තමයි ළමයි පින්තූරය දෙනවා. හරි. පින්තූරය දීලා ඒ පින්තූරය ගැන මේ විදිහේ විස්තරයකුත් දෙනවා. හරි මම මේ පළවෙනි ආකෘතිය කියන්නේ. හරි. ආකෘති 4 අහගන්න මුලින්ම එකක් තමයි පින්තූරය දෙනවා. පින්තූරය ගැන මෙන්න මේ විදිහේ විස්තරයකුත් දෙනවා. ඒ විස්තරයට ඊට පස්සේ ස්ටැන් කීපයක් තියලා තියෙනවා. ඒ ස්ටැන් ටික ඔයා පුරවන්න ඕනේ. ඒ ස්ටැන් සුදුසු වචන ටිකක් දෙනවා. මේ විදිහට. එහෙනම් පළවෙනි ආකෘතිය වචන දීලා ස්ටැන් පුරවන්න තියෙනවා. දෙවෙනි ආකෘතිය තමයි ළමයි පින්තූරය දෙනවා. මේ විදිහේ විස්තරයක් දෙනවා. ස්ටැන් ටිකකුත් දෙනවා. ස්ටැන් වල සුදුසු වචන ටික මේ විදිහට දෙන්නේ නැහැ. ඒක මේකට වැඩිය අමාරුයි. එහෙනම් දෙවෙනි ආකෘතිය තමයි වචන නොදී ස්ටැම්ප් පිරවීමට. තව ආකෘති දෙකක් තියෙයි. තුන්වෙනි ආකෘතිය තමයි ළමයි පින්තූරයක් දෙනවා. පින්තූරය ගැන මේ විදිහේ මොකුත් විස්තරයක් දෙන්නේ නැහැ. ඔයාට දෙනවා study the picture and write 5 sentences about picture කියලා. පින්තූරය අධ්‍යයනය කර පින්තූරය ගැන වාක්‍ය 5ක් ලියන්න කියලා. අවුක තමයි තුන්වෙනි ආකෘතිය. මේ විදිහේ විස්තරයක් ස්ටැම්ප් කරවන්න මොකුත් කතාන්දර නැහැ. තව ආකෘතියක් තියෙනවා. පින්තූරයක් දෙනවා. මේ විදිහේ කිසිම විස්තරයක් නැහැ. හෙඩ්ලයින් එක දෙනවා. මාතෘකාව මේ ප්‍රශ්නේ දෙනවා. Study the picture and write a paragraph about this picture. පින්තූරය අධ්‍යයනය කර පින්තූරය ගැන ඡේදයක් ලියන්න කියලා. එහෙනම් ආකෘති 4යි ප්‍රධාන වශයෙන් ගත්තහම ඕන ලියාගන්න නෝට් එක දාගන්න. පින්තූරය වචන දීලා ස්ටැම්ප් පුරවන්න දෙනවා. වචන නොදී ස්ටැම්ප් පුරවන්න දෙනවා. විස්තරේ පින්තූරයේ දෙස බලා වාක්‍ය 5ක් ලියන්න දෙනවා. පින්තූරයේ දෙස බලා ඡේදයක් ලියන්න දෙනවා. ඔන්න ප්‍රධාන ආකෘති 4. එහෙනම් ඒ 4 මම කියලා දුන්නා. දැන් අපි යමු මේ ප්‍රශ්නේ කරන්න 2018 O level paper එක. ඒක බලන්න ළමයි 1ද 2ද 3ද 4ද ආකෘති කියලා. එක ආකෘතිය. මොකද එක ආකෘතිය පින්තූරය දීලා ස්ටැම්ප් පුරවන්න දෙන්නේ. ස්ටැම්ප් වලට සුදුසු වචන ටික වරන් ඇතුලේ දෙනවා. මම පින්තූරය අඳින්න කියේ නෑ. පින්තූරය වගාව තියනවානේ. හරි අපි මේ දෙබස මෙන්න මේ ඡේදය මේ විස්තරය මේ වචන දාලා හොඳට ෆිල් කරගමු. ලකුණු 5 ගන්න පුළුවන් එතකොට. බලමු. Study the picture. අධ්‍යයනය කරන්න පින්තූරය. Fill in the blanks with the words given in the box. Fill in the blanks ස්ටැම්ප් කරවන්න with the words given in the box. පෙට්ටියේ දීලා තියෙන වචන වලින් වචන එක්ක නැත්නම් වචන සමග. හරි එහෙනම් මොකද්ද මේ කියන්නේ? Study the picture පින්තූරය අධ්‍යයනය කරන්න. Fill in the blanks with the words given in the box. පෙට්ටියේදී ඇති වචන වලින් ස්ටැම්ප් පුරවන්න. හරි පාඩ තේරෙනව ඇති. මෙන්න පෙට්ටියේ තියෙන වචන ටික, කොටුවේ තියෙන වචන ටික, ඒ වචන ටික මොනවද කියමු. buying. buying කියන්නේ මිලදී ගනිමින්. buy කියන්නේ මිලදී ගන්නවා. buying කියන්නේ මිලදී ගනිමින්. salesman වෙලෙන්දා. leaving පිටත් වෙමින්. buyers කියන්නේ ගනුදෙනුකාරයෝ. ඒ කියන්නේ මිලදී ගන්න අය. tent කියන්නේ tent එක. tent එකට සිංහලෙන් කියන්නේ කූඩාරම. man කියන්නේ මිනිසා. heavy කියන්නේ බර.
busiest කියන්නේ මෙතන superlative adjective එක. busiest කියන්නේ එතකොට කාර්ය බහුලම කියන අර්ථය. crowded සෙනග පිරුණු නැත්නම් ජනා කිරින. lamp posts කියන්නේ විදුලි කුළුණ lamp post. lady ආර්යාව නැත්නම් මහත්මිය කාන්තාව ඔය ඔක්කොම හරි. එතකොට අපි බලමු මේ ඡේදය ෆිල් කරන්න. එක වචනේ ෆිල් කරමු. මම ඔයාට මෙන්න මේක ෆිල් කරද්දී මම මේ පින්තූරේ බලනවා. හරි? ඔයා හොඳට මේ පින්තූරය අධ්‍යයනය කරගන්න. පින්තූරය දැක්ක ගමන් පේනවා මේක වෙළඳ පොලක්. මාකට් එක පින්තූරයක්. හරි? වෙළඳ පොලක පින්තූරයක්. කට්ටියක් පොලිමක රැඳිලා බඩු ගනිමින් ඉන්නවා. විදුලි කුළුණු දෙකක් පේනවා පින්තූරේ. එක මිනිස්සෙක් බඩු මඩු දෙයක් අරගෙන පොඩ්ඩක් පිටත් වෙමින් ඉන්නවා පේනවා. එක කාන්තාවක් හැරමිට්ටක් තියාගෙන ඉන්නවා පේනවා. බඩු විකුණන තැනත්තා නැත්නම් වෙලෙන්දා තොප්පියක් දාගෙන ඉන්නේ. එන්නේ වගේ පින්තූරේ දල අදහසක් ඔයා පින්තූරේ අධ්‍යයනය කරන්න විනාඩියක් දෙකක් ගත්තට කමන්නේ නැහැ. හරි? එතකොට පින්තූරේ අධ්‍යයනය කරලා උත්තර ලියන්න ගියාට පස්සේ බොහොම ලේසියෙන් මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න පුළුවන්. හරි? පින්තූරේ අධ්‍යයනය කළා ප්‍රශ්නේ ලියන්න යන ළමයාට වැඩිය පින්තූරේ අධ්‍යයනය නොකර ප්‍රශ්නේ ලියන්න යන ළමයාට ප්‍රශ්නෙට හරි උත්තරේ ගන්න කාලය ගත වෙනවා. අග්ග මේ එක ප්‍රශ්නයකට විනාඩි 7මාරක් වගේ කාලයක් ගන්න කියලා. ඔයා පින්තූරේ අධ්‍යයනය කරලා ගියොත් විනාඩි 3ක් 4ක් ඇතුළත උත්තරේ අධ්‍යයනය නොකර ප්‍රශ්නෙට උත්තර ගන්න ගියොත් විනාඩි 7ක් 8ක් වගේ යන කාලයක් යනවා. හරි උත්තරේ එන්නේ නැහැ. හරි? ඒ හින්දා ඔයා මතක තියාගන්න හොඳට පින්තූරේ මේ විදිහේ මම කියපු දේවල් ටික ඔයා පොඩක් දාලා අදහසක් ගන්න පින්තූරේ දිහා බලලා. හරි එහෙනම් අපි යනවා ඡේදයට. This picture මේ පින්තූරය shows පෙන්වනවා a marketplace. වෙළඳපොළ ස්ථානයක්. මේ පින්තූරය පෙන්වුම් කරනවා වෙළඳපොළ ස්ථානයක්. People seem to be busy. මිනිසුන් කාර්යබහුලයි වගේ පේනවා. seem to be කියන්නේ වගේ පේනවා කියන අර්ථය. People seem to be busy. මිනිසුන් කාර්යබහුලයි වගේ පේනවා. Buying various things. various things කියන්නේ විවිධ දේවල්. buy කියන්නේ මිලදී ගන්නවා. buying කියන්නේ මිලදී ගනිමින්. People seem to be busy buying various things. විවිධ දේවල් මිලදී ගනිමින් මිනිසුන් කාර්යබහුලයි වගේ පේනවා. හරි නේද? හරි. some බලන්න some ආ කියලා කියනවා. එහෙනම් මෙතෙන් අනිවාර්යෙන් බහුවචන පදයක් එන්න ඕන. එහෙනම් salesman ගන්න බෑ. buying leaving ඒවා ක්‍රියාපද. buyers කියන්නේ බඩු ගන්න අය. හරි? බඩු ගන්න අය buyers ලා. හරි? මිලදී ගන්න අය. එතකොට ඒක බහුවචන දෙන්නේ ඒක පුළුවන්. tent man ගන්න බෑ. මිනිසා කියන්නේ ඒක වචන. heavy busiest crowded lamp posts කියන්නේ විදුලි කුළුණු බහුවචන තිබ්බට විදුලි කුළුණු වලට මොනවද එහෙම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අප්‍රාණවාචී නාම පදයක්. හරි? some buyers එහෙනම් ගැලපෙන එක බලන්න මේ ආ කියන්නේ බහුවචන නිසා අනිවාර්යෙන් බහුවචන උපකාරක ක්‍රියාපදයක් ඉන්න මෙතන එන්න ඕනේ බහුවචන කර්තෘ පදයක්. some buyers are waiting in the queue. සමහර මිලදී ගන්න ආපු අය හරි කස්ටමර්ස් ලා අපි කියමුකෝ. සමහර මිලදී ගන්න ආපු අය are waiting in the queue. පොලිමේ රැඳිලා ඉන්නවා before a store. store කියන්නේ කඩමණ්ඩිය. කඩමණ්ඩියට ඉස්සරහින් සමහර මිලදී ගන්න ආපු අය පොලිමේ රැඳිලා ඉන්නවා. where with a cap is selling goods. where a salesman cap එකක් දාලා ඉන්නේ කවුද? වෙලෙන්දෙක් දාලා ඉන්නේ. where a salesman with a cap is selling goods. හරි? එතකොට salesman මොකද්ද දාන් ඉන්නේ? තොප්පියක් is selling goods. තොප්පියක් දාන් ඉන්න වෙලෙන්දා බඩු විකුණමින් ඉන්නවා. හරි? බඩු විකුණමින් ඉන්නවා. මොකේද ඉස්සරහින්ද? කඩේට ඉස්සරහින්. අයනම් මේ වාක්‍ය කියන්නේ some buyers are waiting in a queue. before queue කියන්නේ පොලිම. before කියන්නේ පෙර.
stall කියන්නේ කඩමණ්ඩිය. මේ චූටි කඩවලට කියනවා stall කියලා. Some buyers are waiting in a queue. සමහර බඩු ගන්න ආපු අය රැඳිලා ඉන්නවා පොලිමේ before a stall කඩමණ්ඩියට ඉස්සරහින්. Where a salesman with the cap is selling goods. ආයේ කඩමණ්ඩියට ඉස්සරහින් පොඩි කවුද salesman නැත්නම් වෙලෙන්දා with the cap තොප්පියක් දාගෙන ඉන්න වෙලෙන්දා selling goods බඩු විකුණමින් ඉන්නවා. හරි එහෙනම් ඊගාව වාක්‍යයට යමු. There is with the walking stick in the middle of the picture. In the middle of the picture පින්තූරයේ මැද කොටසේ there is a blank with a walking stick. බලන්න පින්තූරයේ මැද හරියේ walking stick කියන්නේ සැරයටිය නැත්නම් හැරමිටියක් එක්ක කවුද ඉන්නේ? කාන්තාවක් ඉන්නේ. There is a lady with a walking stick in the middle of the picture. පින්තූරයේ මැද කොටසේ කාන්තාවක් ඉන්නවා සැරයටියක් එක්ක. ඒ කියන්නේ සැරයටියක් තියාගෙන. හරි. A man carrying two bags is the place. A man carrying two bags මේක subject එක. හරි. A man carrying two bags. bag දෙකක් අරගෙන යන මිනිහා. A man carrying two bags is මෙතන is කියලා කියනවා. ඒවා දන්නවා නම් continuous tense එන්න ඕනේ. A man carrying two bags is the place. ආයේ බලන්න බෑග් දෙකක් අරගෙන යන මිනිස්සයා මොකද කරන්නේ කියලා. එයා මේ ස්ථානයේ මගහැරෙමින් යන්නේ, පිටත් වෙමින් ඉන්නේ. එහෙනම් is leaving the place. මගහැරමින් යන්නේ. හරි. මම මේ ප්‍රශ්නෙට උත්තර කරගද්දී මෙන්න මේ ආපු උත්තර ටික ෂුවර්ම උත්තර ටික මෙවට ආවනේ. ආපු ටික කපා ගන්න. right? එතකොට ඔයාලා හරි සරලයි. ඊට උත්තර ටික හොයා ගන්න. right අපි ඊගාකට යමු. The bags look. A bag මොකද මේ වචන බලන්න. buying ගන්න bag and man heavy. The bags look heavy. bag නැත්නම් ගමන් මලු බරයි වගේ පේනවා. The bags look heavy. ගමන් මලු බරයි වගේ පේනවා. හරි. The bags look heavy. ගමන් මලු බරයි වගේ පේනවා. The area around the counter is counter නැත්නම් සල්ලි ගන්න තැන. The area around the counter is මොකද වෙලා තියෙන්නේ? The area around the counter එක බලන්න මේ වෙලෙන්දට පොඩ්ඩක් එහා පැත්තෙන් තියෙන round එක counter එක. The area around the counter is crowded. ඒ area එක මොකද වෙලා තියෙන්නේ? සෙනගින් පිරීලා. The area around the counter is crowded. Two can also be seen in the picture. දෙකක් දැක ගන්නත් පුළුවන් පින්තූරේ. මොකද්ද දෙකක් දැක ගන්න පුළුවන්? Two lamp posts. විදුලි කුළුණු දෙකක් දැක ගන්න පුළුවන් පින්තූරේ. Two lamp posts also can be seen in the picture. හරි? The two lamp posts can also be seen in the picture. එහෙනම් crowded කියන වචනේ ඉවරයි. lamp posts ඉවරයි. අපි ගාගා there is between the lamp posts දෙක නැත්නම් විදුලි කුළුණු දෙක අතර තියෙනවා මොකක්ද? ඔයාලට ලොකුවට පේනවා ගහලා තියෙනවා there is a tent. tent කියන්නේ මොකක්ද? කූඩාරමක්. between the lamp posts දෙක අතර කූඩාරමක් තියෙනවා. Standing near one lamp post seems to be taking to someone. බලන්න මේ seems to be කියන එක මේ දැන් අවස්ථා දෙකකදී තිබ්බා. හරි? මේ බලන්න කියලා තියෙනවා එකක් හින්දා. හරි? standing near one lamp post. එක lamp post එකක් ඉදිරියෙන්. හරි? එක lamp post එකක් ඉදිරියෙන් හිටගෙන ඉන්න කවුද? බලන්න එක lamp post එකක් ඉදිරියෙන් හිටගෙන ඉන්නේ කවුද කියලා? මිනිහෙක් හිටගෙන ඉන්නේ. is talking to someone. හරි?
මොකද වාක්‍යෙ එහෙනම් මොකක්ද දෙන්න ඕනේ? A man මිනිහෙක්. A man standing near one lamp post seems to be talking to someone. taking නෙවෙයි ඒක talking හදා ගන්න. හරි? හදා ගන්න මම ස්පෙලිංස් වරද්දලා දාලා තිබ්බේ T A K I N G T A L K I N G එන්න ඕනේ talk කියලා. හරි? A man standing near one lamp post. එක විදුලි කුළුණක් ළඟ හිටගෙන ඉන්න මිනිහා seems to be talking to someone. යම් කෙනෙක්ට කතා කරමින් ඉන්නවා වගේ පේනවා. හරි? ඉන්නවා වගේ පේනවා. අපි ඊගාවට යමු. This is one of the days at the marketplace. බලන්න කෙවිත් ඉවරයි, නෑනුත් ඉවරයි, ටෙන්ටුත් ඉවරයි. හරි? මයික් කියන එකත් ඉවරයි, ඒක දීලා තිබ්බනේ. right? ඊළඟ අවසාන එක this is one of the busiest days at the marketplace. busiest මේක වෙළඳපොළ ස්ථානයේ එක්තරා කාර්යබහුලම දවසක්. හරි? This is one of the busiest days at the marketplace. වෙළඳපොළ ස්ථානයේ තියෙන එක්තරා කාර්යබහුලම දිනයලු මෙන්න මේ දවස. හරි? එහෙනම් මෙන්න මේ වචන ටික ඔක්කොම ගලපලා අපි දැම්මා. හරි, එතකොට ඔයාලා මේක කරන හැටි තේරෙන්නේ නැති. අපි යනවා හතරවෙනි අභ්‍යාසයට. මේ අභ්‍යාසයට මේ තුන්වෙනි අභ්‍යාසයට ලකුණු මේ 10ම හරිනම් ලකුණු 5යි එකට භාගය ගන්න හම් වෙන්නේ 9ක් හරිනම් ලකුණු 4මාරයි. අපි යමු ඊගාව අභ්‍යාසයට. හරි, අපි යමු උදේ හතරවෙනි අභ්‍යාසයට. හරි, අභ්‍යාසය කරන්න කලින් අපි ප්‍රශ්නය හොඳින් කියවලා ඉමු. හරි? හරි කියවන්න බලන්න. Study the content page of a textbook given in box A. මෙන්න box A තියෙනවා. Write the relevant page numbers of the units against the titles in box B. මෙන්න box B තියෙනවා. හරි? කියවන්න තේරුම ගන්න. Study කියන්නේ අධ්‍යයනය කරන්න. Content page කියන්නේ පටුන සහිත පිටුව. පටුන තියෙන පිටුව. of a textbook පෙළ පොතක given in box A. Study the content page of a textbook. අධ්‍යයනය කරන්න පෙළ පොතක තියෙන පටුන සහිත පිටුව given in box A. ආයි කියන්නේ box A එකේ නැත්තම් A පෙට්ටියේ දීලා තියෙන පෙළ පොතක පටුන සහිත පිටුව අධ්‍යයනය කරන්න. ආයි මම කියනවා box A එකේ දීලා තියෙන පෙළ පොතක පටුන සහිත පිටුව අධ්‍යයනය කරන්න. එහෙනම් මේ box A එකේ දීලා තියෙන්නේ පෙළ පොතක පටුන සහිත පිටුවක්. මේකේ තියෙන්නේ. පැහැදිලිද? box A එකේ තියෙන්නේ පෙළ පොතක පටුන සහිත පිටුවක්. හරි? ඊගාට write relevant page numbers of the units. write ලියන්න relevant අදාළ page numbers of the units. පාඩම් වල පිටු අංක ලියන්න අදාළ පාඩම් වල පිටු අංක against the titles මාතෘකාවලට ඉදිරියෙන් in box B පෙට්ටියේදී. හරි නම් මෙච්චරයි කතාව. B පෙට්ටියේ තියෙනවා මාතෘකා ටික. A පෙට්ටියේ තියෙනවා පාඩම් ටික. හරි? පාඩම් වල නම් නේ පටුන පිටුවේ තියෙන්නේ. A box එකේ තියෙන්නේ පටුනක අච්චු පොතක පටුනක පිටුවක්. A box එකේ තියෙන්නේ. හරි? පටුනක තියෙන්නේ පාඩම් වල නම් නේ. අයන A box එකේ තියෙන්නේ පාඩම් වල නම් ටික. හරි? B box එකේ තියෙනවා මාතෘකා ටික. හරි? මේ A box එකේ පටුනේ තියෙන පාඩම් වල පිටු අංක තියෙනවනේ. ඒ පිටු අංක මේ B box එකේ ඉස්සරහින් ලියන්නලු ටයිටල් එකේ ඉස්සරහින්. හරි පැහැදිලිනේ කතාව. තේරුණා ගියාට ආයෙ කියලා දෙන්නම්. මෙවන් study the content page of a textbook given in box A. box A එකේ දීලා තියෙන පෙළ පොතක සඳහන් පටුන සහිත පිටුව අධ්‍යයනය කරන්න. ඒ පටුන සහිත පිටුවේ තියෙන පාඩම් වල නම්. ඒක දන්නවනේ ආ. write the relevant page numbers of the units. ඒ අදාළ පාඩම් වල page numbers පිටු අංක ලියන්නලු box B එකේ මාතෘකාවට ඉදිරියෙන්. දැන් තේරෙනවා ඇති වාගේ. හරි? හරි එහෙනම් මම මෙන්න මේකේ තියෙන
මේකේ තියෙනවා පාඩම් වල නම් 6ක්. හරි මේකේ මාතෘකා 6ක් තියෙනවා. ඒක මම ලිව්වේ නැහැ. හරි මම කියවන්නම් නම්. හරි ඔයාලට පේපර් එකේ තියෙනවා ඩාගේ. හරි මෙන්න මේ පළවෙනි මාතෘකාව තියෙන්නේ a brief history of the earth කියලා. ඔන්න ලියන්නම්කෝ. A brief history of the earth. A brief history of the earth. earth කියන්නේ පෘථිවිය. history කියන්නේ ඉතිහාසය. brief කියන්නේ කෙටි. A brief history of the earth කියන්නේ ඉතිහාසය ගැන පෘථිවිය ගැන කෙටි ඉතිහාසයක්. ඔන්න පළවෙනි මාතෘකාව. දෙවෙනි මාතෘකාව agricultural equipment. कृषि कार्मिक उपकरण agricultural equipment. තුන්වෙනි එක the human waste stream. මානව අපද්‍රව්‍ය ප්‍රවාහය. the human waste stream. හතරවෙනි එක the challenge of homeless people. The challenge අභියෝගය. home කියන්නේ නිවස, homeless කියන්නේ නිවාස නැති මිනිසුන් people. නිවාස නැති මිනිසුන්ගේ අභියෝගය. The challenge of homeless people. මේ අභියෝගය ඇත්තටම තියෙන්නේ රජයකට. The war of pests. Pest කියන්නේ පරිබෝධය. The war කියන්නේ යුද්ධය. The war of pests පරිබෝධයන්ගේ යුද්ධය. හරි ඊගාව එක international waters. international අන්තර්ජාතික water ජලය. waters කියලා මෙතන තියෙන්නේ. ඔතන මේ මොකද්ද මේ අන්තර්ජාතික ජලය? waters කියලා මේ ජලය නෙමෙයි. water කියන්නේ ජලය, waters කියන්නේ මොකද්ද? දැන් ලෝකේ ගත්තාම ලෝකේ ජලය ගත්තාම මුහුදු වලින් මුහුදු තියනවා සෑහෙන ප්‍රමාණයක්. සාගර කීප ගොඩක් තියෙනවා 7ක් විතර. හරි එතකොට ගංගා ඇලදොල මේ ඔක්කොම ලෝකේ ගත්තාම ජලය සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ ජලය ඔක්කොම ගත්තාම ජල ස්කන්ධය වගේ ගන්න. ජල ස්කන්ධය කියලා ගන්නවා. ඉන්ටර්නැෂනල් වෝටර්ස් කියන්නේ අන්තර්ජාතික ජල ස්කන්ධය කියන අර්ථය. පැහැදිලි කතාව. හරි එහෙනම් මෙන්න මාතෘකා ටික මෙන්න පාඩම් වල නම් ටික. යුනිට්ස් ටික. box A එකේ තියෙනවා. අපි box B එකටත් යමුකෝ. හරි box B එක නම් මම ඉක්මනට කියන්නම්. මේකේ ඒ පළවෙනි එකට තියෙන water pollution. ජල දූෂණය water pollution. දෙවෙනි එක the tools that ancient people used in farming. The tools that ancient people used in farming. मैं කියලා දෙනවා. How the planet in which we lived looked like in the past. හතරවෙනි එක oceans in different parts of the world. Low cost housing schemes. Low cost housing schemes.
insects that are harmful for crop growing. හරි බලන්න පුතා. හරි අපි බලමු. මේක ලියාගෙන තිබ්බම ලේසි. A brief history of the earth. පෘථුවිය ගැන කෙටි ඉතිහාසයක්. Agricultural equipment, කෘෂි කාර්මික උපකරණ, the human waste stream, මානව අපද්‍රව්‍ය ප්‍රවාහය, the challenge of homeless people, නිවාස නැති මිනිසුන්ගේ අභියෝගය, the war of pets, පලිබෝධයින්ගේ යුද්ධය, international waters, අන්තර්ජාතික ජල ස්කන්ධය, water pollution, ජල දූෂණය, the tools that ancient people used in farming. farmer කියන්නේ ගොවියා, farming කියන්නේ ගොවිතැන, tools කියන්නේ උපකරණ, the tools that ancient people used. පැරණි මිනිසා ගොවිතැනේදී භාවිතා කළ උපකරණ. the tools that ancient people used in farming. how the planet in which we live, අප ජීවත් වන ග්‍රහලෝකය, look like in the past. අප ජීවත් වන ග්‍රහලෝකය අතීතයේදී කොහොමද පෙනුනේ? How the planet in which we live look like in the past. Oceans in different parts of the world. Okay, විවිධ පැතිවල oceans කියන්නේ මුහුදු. low cost housing schemes. අඩු වියදම් නිවාස සැලසුම්. low cost housing schemes. insects that are harmful for crop growing. crop කියන්නේ භෝග, growing කියන්නේ වගාව, insects කියන්නේ කෘමි, harmful කියන්නේ හානිදායක. insects that are harmful for crop growing. භෝග වගාවට හානිදායක වන කෘමි සතුන්. මෙන්න මේවායේ page numbers ටික ලියන්නලු. හරි? මේ page එකේ 26 එකක් 30 කියලා තියෙන්නේ page number එක ඔයා ඉස්සරහින් ලියන්න. බලන්න title එක ඉස්සරහින් ලියන්න. water pollution. හරි? water pollution කියන්නේ මොකක්ද එහෙනම්? පරිසර ජල දූෂණය. ජල දූෂණයට එහෙනම් ගැලපෙන උත්තරේ මොකක්ද? the human waste stream. මානව අපද්‍රව්‍ය ප්‍රවාහය. එහෙනම් C එක තමයි උත්තරේ. C එකේ human waste stream කියන එකේ පිටු අංකය 37 40. හරි? 37 ඉඳන් 40. මෙතන දීලා තියෙනවා පිටු අංක. වෙනම දීලා තියෙනවා. ඒ ටික ලියාගන්න. හරි? ඊගාව එක. the tools that ancient people used in farming. හරි? අතීතයේ මිනිහා ගොවිතැනේදී භාවිතා කළ උපකරණ. එහෙනම් agricultural equipment ගැලපෙන්නේ. ඒකේ පිටු අංකය agricultural equipment කියන එකේ 31 සිට 36 දක්වා පිටු අංක ටික. 31 36. හරි? ඊගාව එක. how the planet in which we live look like in the past. අපි ජීවත් වෙන ග්‍රහලෝකයේ අතීතයේ පෙනුන ආකාරය. පෙනුනේ කොහොමද කියන එක. එහෙනම් මොකක්ද ඒක? A brief history of the ඒකේ පිටු අංක ටික 26 ඉඳන් 30 දක්වා. right. oceans in different parts of the world. ලෝකයේ විවිධ පළාත්වල oceans ඒ කියන්නේ මුහුදු. අයන international waters if එක එන්න ඕනේ. එහෙනම් oceans in different parts of the world කියන එකට international waters පිටු අංක 56 ඉඳන් 60 දක්වා. low cost housing schemes. අඩු වියදම් නිවාස සැලසුම්. හරි? low cost housing schemes අපි බලමු. එහෙනම් ඒකට එන්නේ the challenge of homeless people. ඒකට උත්තරේ නම් 41 45. right. ඊගාව එක. insects that are harmful for crop growing. භෝග වගාවට හානිදායක වන කෘමි. හරි? හානිදායක වන කෘමි. ඒකට එනම් ගැලපෙන්නේ the war of pests. the war of pests කියන එක පිටු අංක 56 ඉඳන් 55 දක්වා තියෙනවා. right. හරි. මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. අපි ඊළඟ අභ්‍යාසයට යමු. පස්වෙනි ප්‍රශ්නෙට යමු. හරි? text number 5 එක. පොඩි දෙබසක් තියෙන්නේ. යම් කිසි විස්තරයක්
දෙබස කියන්නේ විස්තරයක් එතන. ඒ විස්තරයේ දෙබසේ ඇසුරෙන් පොඩි සමරි එකක් දීලා තියෙනවා. ඒ සමරයේ විස්තර පුරවන්න තියෙනවා. හරි. අපි බලමු ප්‍රශ්නෙට යන්න මුලින්ම. Read the following dialogue. කියවන පහත් සඳහන් දෙබස. Fill in the blanks of the summary given below. Fill in the blanks කියන්නේ විස්තර පුරවන්න. Of the summary සාරාංශයේ given below පහතින් දී ඇති. එහෙනම් පහතින් දී ඇති සාරාංශයේ විස්තර පුරවන්න. විස්තර පුරවන්න ඕනේ ඔයා දෙබස හොඳින් කියවලා. Right? Select a suitable word or phrase from the dialogue. තෝරගන්න උචිත suitable කියන්නේ උචිත වචනයක් හෝ වචන khණ්ඩයක් from the dialogue. දෙබසෙන් තෝරගන්නලු. The first one is done for you. පළවෙනි වාට කරලා තියෙනවා. හරි? අපි නම් බලමු දෙබස. දෙබස තියෙන්නේ teacher and අමල් අතර. ගුරුවරයා සහ අමල් අතර තමයි දෙබස තියෙන්නේ. අපි බලමු teacher ගේ කොටස මුලින්ම. අමල් is everything ready for the trip. අමල් සියලු දේම trip එකට ලෑස්තිද? අමල් is everything ready for the trip. අමල් trip එකට සියලු දේම සූදානම්ද කියලා අහනවා. අමල් උත්තර දෙනවා yes almost everything. ඔව් සියල්ලම පාහේ සූදානම් කියන අදහස දෙන්නේ. yes almost everything. ඔව් සියල්ලම පාහේ. හරි almost කියන්නේ පාහේ කියන අර්ථය. have you on a teacher ගේ කොටස ආයේ have you decided on the destination? ඔයා තීරණය කළාද? ඔයා තීරණය කරලා තියනවද? destination ගමනාන්තය. ඔයා තීරණය කරලා තියනවද ගමනාන්තය ගැන? කැන්ඩියෝ නුවරඑළිය. නුවරඑළිය යනවද? නුවර යනවා. කැන්ඩියෝ නුවරඑළිය ප්‍රශ්නාර්ථය. හරි? ටීචර් අහනවා ගුරුතුමා අහනවා අමල්ගෙන්. අමල් කියනවා yes madam. ඔව් madam. Everyone's choice is candy. Everyone's choice is candy. සෑම දෙනාගේම තේරීම choice is candy. හැමෝගෙම තේරීම වෙන්නේ නුවරලු. ගුරුතුමා අහන ප්‍රශ්නයක්. Why are you so interested in visiting Kandy? Why are you so interested in visiting Kandy? ඇයි ඔයාලා ගොඩාක් කැමැත්තක් දක්වන්නේ නුවර නැරඹීමට යන්නට? නුවර යන්න ඔච්චර කැමැත්තක් දක්වන්නේ ඇයි ඔයාලා? අමල් උත්තර දෙනවා I think it is the botanical gardens madam. මම හිතන්නේ madam ඒ උද්භිද උද්‍යානයේ හින්දා. පෙරාදෙණිය botanical garden එකක් තියෙනවානේ. ඒ හින්දා කියලා අමල් උත්තර දෙනවා. ටීචර් අහනවා will your parents join to? ඔයාලගේ දෙමාපියෝ සම්බන්ධ වෙනවද මේ trip එකට? ඔයාලගේ දෙමාපියෝ සම්බන්ධ වෙනවද? අමල් උත්තර දෙනවා only a few. කීප දෙනෙක්. well හොඳයි. ඔන්න ගුරුතුමා කියනවා well හොඳයි. I want to meet all of you tomorrow at 10 a.m. I want to meet you all of you. හරි? I want to meet all of you. මට අවශ්‍යයි ඔයාලා හැමෝම මුණ ගැහෙන්න. Tomorrow හෙට at 10 a.m. උදේ 10ට. To discuss more about the trip. මේ චාරිකාව ගැන තවදුරටත් කතා කරන්න හෙට උදේ 10ට මට ඔයාලා මුණ ගැසෙන්න අවශ්‍යයි. ගුරුතුමා කියනවා. We have not decided කියන්නේ අපි තාම තීරණය කරලා නැහැ. We have not yet decided. හරි? Sorry, we have not decided කියන්නේ අපි තීරණය කරලා නැහැ. We have not yet decided කියන්නේ අපි තාම තීරණය කරලා නැහැ. We have not yet decided on the cost per head. Head කියන්නේ ඔළුව, per head කියන්නේ ඔළුවකට එකට. We have not decided the cost per head. ඔළුවකට කොච්චරක් වැය වෙනවද කියලා අපි තාම තීරණය කරලා නැහැ. කියන්නේ ළමයෙක්ට කොච්චරක් වැය වෙනවද කියන එක කියන්නේ. I suppose මං හිතනවා I suppose it won't be more than 500 rupees. මං හිතනවා ඒක රුපියල් 500ට වැඩි නොවේවි කියලා. මම හිතනවා ඒක රුපියල් 500ට වැඩි නොවේවි කියලා. I suppose මම හිතනවා it won't be more than 500 rupees. මම හිතනවා ඒක රුපියල් 500ට වැඩි නොවේවි කියලා. right? Madam, on අමල් අහනවා do we have to inform the principal about the trip? Madam අපිට principal ට දැනුවත් කරන්න ඕනේද? අපිට විදුහල්පතිතුමාව දැනුවත් කරන්න ඕනේද? දැනුවත් කරන්න සිද්ධ වෙනවද? Madam, do we have to inform the principal about the trip? Madam අපිට විදුහල්පතිතුමා දැනුවත් කරන්න සිද්ධ වෙනවද කියලා අමල් අහනවා.
Yes, of course. ඔව් අනිවාර්යයෙන්. ඔව් අනිවාර්යයෙන්. We need his written permission. We need අපිට අවශ්‍ය වෙනවා written permission. ලිඛිත අවසරය. ඊගාට madam, do you think he will give us permission? madam ඔයා හිතනවාද එයා අපිට අවසරය දෙනවා කියලා? අවසරය දෙයි කියලා? Why not? ඇයි නැත්තේ? He is one who suggested me to organize the trip. He is one who suggested me to organize the trip. He is one who suggested me. එයා තමයි මට යෝජනා කළ කෙනා. He is the one. ඔහු තමයි කෙනා who suggested me. මට යෝජනා කළ to organize the trip. චාරිකාව සංවිධානය කරන්න කියලා. හරි? අයනම් ඔහු තමයි මට චාරිකාව සංවිධානය කරන්න කියපු කෙනා. දැන් මම අහනවානේ මැඩම් හිතනවාද එයා අපිට පර්මිෂන් එක දෙයි කියලා? ඊට පස්සේ ගුරුතුමිය උත්තර දෙනවා. ගුරුතුමා ඇයි නැත්තේ? He is the one. ඔහු තමයි කෙනා who suggested me to organize the trip. මට ට්‍රිප් එක ඕගනයිස් කරන්න නැත්නම් සංවිධානය කරන්න කියලා යෝජනා කරපු කෙනා තමයි එයා. එහෙනම් එයා අනිවාර්යෙන් අවසර දෙනවනේ. ඒකයි ඇයි නැත්තේ කියලා අහන්නේ. හරි. දෙවස කියවුවම ඔයා නැවත වතාවක් කියව ගන්න. මම උත්තර වලට යනවා. ඔන්න දැන් දෙවසේ මම කියන්න යන ද බෝඩ් එකේ ලියුවේ නැහැ වෙලා යන නිසා. The discussion is about a trip to කියලා හිතනවා කියලා. ඒක දීලා තියෙනවා. Candy කියලා දීලා තියෙනවා. The discussion is about a trip to Candy. සාකච්ඡාව නුවරට යන චාරිකාවක් ගැන. The discussion is about a trip to Candy. එහෙනම් පළවෙනි එක දීලා තියෙනවානේ. ඔන්න දෙවෙනි වාක්‍යය. The students one and only is Candy. The students one and only his තැනක් is Candy. The students ශිෂ්‍යයින්ගේ one and only එකම his තැනක් is Candy. මොකද ශිෂ්‍යයින්ගේ එකම තේරීම නුවර කියන එක දෙන්නේ. The students one and only his තැනක් කියලා Candy කියලා තියෙන්නේ. එහෙනම් the students one and only choice is Candy. පැහැදිලි නේද? හරි එහෙනම් දෙවෙනි උත්තරේ choice. හරි අන්තිමගෙන එකට. The most attractive place for the students is කියලා ඉස්සරහ. The most attractive place. වඩාත්ම ආකර්ෂණීය. හරි? attractive කියන්නේ ආකර්ෂණීය. more attractive කියන්නේ වඩා ආකර්ෂණීය. most attractive වඩාත්ම ආකර්ෂණීය. The most attractive place for the student is ඉස්සරහ. ශිෂ්‍යයින්ට වඩාත්ම ආකර්ෂණීය තැන මොකක්ද? මොකද ඉස්සරහේ තියෙනවා. මොකද? The botanical garden. The botanical garden ඉස්සරහින් එන්න ඕනේ ඒ උත්තරේ. The botanical garden තුන්වෙනි එකට. අපි අහතර a few his තැන also will join the trip. A few his තැන also join the trip. කීප දෙනෙක් trip එකට join වෙයි. A few මොකක්ද? his තැන. A few parents also will join the trip. දෙමාපියෝ කිහිප දෙනෙකුත් චාරිකාවට සම්බන්ධ වේවි. හරි? Students will not have to spend much. Students will not have to spend much. Students ශිෂ්‍යයින්ට will not have to spend. spend කියන්නේ වැය කරනවා. will not have to spend. වැය කරන්න සිදු නොවේවි much ගොඩක්. ශිෂ්‍යයින්ට ගොඩක් වැය කරන්න සිදු නොවේවි. as the his තැනක් per person for trip will not exceed rupees 500. එක පුද්ගලයෙක්ට චාරිකාව සඳහා වැය වෙන මුදල රුපියල් 500ක් නොඉක්මන නිසා ශිෂ්‍යයින්ට ලොකු මුදලක් වැය කරන්න සිදු නොවේවි කියලා කියන්නේ. එහෙනම් මේ වාක්‍යය ආයෙත් කියනවා. Students will not have to spend much as the his තැනක් per person. මොකක්ද? as the cost per person. අය වාක්‍යය දැන් දාලා කියමු.
students will not have to spend much money. Sorry, students will not have to spend much as the cost per person will not exceed rupees 500. හරි එක පුද්ගලයෙක්ට චාරිකාව සඳහා වැය වන මුදල රුපියල් 500ක් නොඉක්මන නිසා ශිෂ්‍යයින්ට ලොකු මුදලක් වැය කරන්න සිදු නොවේවි කියලා තමයි වාක්‍යයේ තේරුම එන්නේ. The written history of the principal is yet to be obtained. Obtained කියන්නේ ලබා ගන්නවා, yet to be obtained. හරි? තවමත් ලබා ගන්න තියෙනවා. හරි? The written permission of the principal is yet to be obtained. හරි? තවමත් ලබාගෙන නැහැ. ඒ කියන්නේ හරි? The written permission ලිඛිත අවසරය of the principal විදුහල්පතිතුමාගේ is yet to be obtained. තාමත් ලබා ගන්න නියමිතයි. හරි? ලබා ගැනීමට නියමිතයි. හරි? The written permission of the principal විදුහල්පතිතුමාගේ ලිඛිත අවසරය is yet to be obtained. ලබා ගැනීමට නියමිතයි. තාම ලබාගෙන නැහැ. හරි? පැහැදිලි කතාව. හරි එහෙනම් පස්වෙනි අභ්‍යාසයත් අපි ඉවර කරනවා. මෙන්න හිස් තැන් වලට අදාළ උත්තර ටික මේක ඔක්කොම හරිනම් ලකුණු 5ක් දාගන්න ඕනේ. හරි? අපි 6 වෙනි ප්‍රශ්නෙට යනවා. හරි ටෙක්ස්ට් නම්බර් 6 උතේ අපි යමු 6 වෙනි ප්‍රශ්නයට. හරි O level paper එකේ මේ 6 වෙනි විභාග ප්‍රශ්නේ කියන්නේ ඉතාම වැදගත්. මේක හරියට ගොඩ දාගත්තොත් ඒ කියන්නේ O level paper එකේ අභ්‍යාස ෆස්ට් පේපර් එකේ අභ්‍යාස 8 තියෙනවානේ. ඒ අභ්‍යාස 8ට ලකුණු 40න් 40ටම යන්න පුළුවන් ළමයි හොඳ ඉලක්කයකට හැම ළමයාටම. හරි? ඔයාලා 40න් 40ට යද්දී සමහර ළමයි මේ 6 වෙනි අභ්‍යාසයේ 8 වෙනි අභ්‍යාසයේ ලකුණු අඩු කරගන්නවා. හරි? ඒකේ ඔයාලා ලකුණු දැන් අනිත් ඒවායි 5න් 5 අරගෙන එනවා. හරි? එතකොට අනිත් අභ්‍යාස 6ටම 5න් 5ම ගත්තොත් ලකුණු 30යි. මේ 6 වෙනි අභ්‍යාසයට 8 වෙනි අභ්‍යාසයට ලකුණු 10ක් එනවා. ඒකට 5 ගානේ එකෙත් හම්බුනේ. ඒවායි ලකුණු අපි හිතමු 3 ගානේ ගත්තා කියලා. එතකොට ඔයාලට තව ලකුණු 2 ගානේ මිස් වෙනවා. ඒ කියන්නේ ලකුණු 4ක් අඩු වෙනවා. හරි? එතකොට ඒකත් අඩු නොකරගෙන 40ම ඉලක්කයකට යන්න නම් මෙන්න මේ 6 වෙනි අභ්‍යාසයේ 8 වෙනි අභ්‍යාසය තමයි ගොඩක් ළමයි ලකුණු අඩු කරගන්න අභ්‍යාසය. හරි එහෙනම් මම හොඳ එක්ස්ප්ලනේෂන් එකක් කරලා දෙන්නම් මේ 6 වෙනි අභ්‍යාසයට. හරි අපි බලමු මොකද්ද මේ 6 වෙනි අභ්‍යාසය කියලා. ටෙක්ස්ට් නම්බර් 6 එක. හරි 6 වෙනි අභ්‍යාසය කියන්නේ ළමයි ඔයාලගේ සිලබස් එකේ 6 වෙනි අභ්‍යාසයට එන ප්‍රශ්න වර්ග දෙකක් තියෙනවා. හරි දැන් අලුත් සිලබස් එකේ ප්‍රශ්න වර්ග දෙකයි එන්නේ. එකක් තමයි not අනිත් එක තමයි notice. not කියන්නේ සටහන, notice කියන්නේ දැන්වීම. හරි? නමුත් අපි විභාග ඉතිහාසය ගත්තොත් අපි ගමු 2000 ඉඳන් වගේ 2020 දක්වා පේපර්ස් ටික ගත්තාම අභ්‍යාසාංක 6ට ඇවිල්ලා තියෙනවා ප්‍රශ්න වර්ග 3ක්. ඒ තුන තමයි not, notice, short essay. සටහන, දැන්වීම සහ කෙටි රචනාව කියන ප්‍රශ්න වර්ග 3. නමුත් අලුත් සිලබස් එකේදී කෙටි රචනාව කියන එක අභ්‍යාසාංක 8ෙමයි තියෙන්නේ. හරි? අභ්‍යාසාංක 6ට ප්‍රශ්න දෙකක් එනවා. මොනවද? සටහන note, දැන්වීම notice. හරි? අපි 2015 ඉඳන් මේ දක්වා පේපර්ස් 5ක් තිබ්බනේ. අපි බලමු 2015 ඉඳන් පේපර්ස් වල කොහොමද ආවේ කියලා. 2015 ටෙක්ස්ට් නම්බර් 6 එකට ආවේ note එකක්. 2016 ටෙක්ස්ට් නම්බර් 6 එකට ආවේ notice එකක්. 2017 ටෙක්ස්ට් නම්බර් 6 වලට ආවේ notice එකක්. 2018 මේ පේපර් එකේ ටෙක්ස්ට් නම්බර් 6 වලට ආවේ note එකක්. 2019 විභාගයට ටෙක්ස්ට් නම්බර් 6 වලට ආවේ notice එකක්. මේ අන්තිමේට තිබ්බ 2020 ඕ ලෙවල් පේපර් එකේ ටෙක්ස්ට් නම්බර් 6 වලට ආවේ notice එකක්. පැහැදිලි නේද? ඔයාලට පැහැදිලි ඇති මේ විචලනය. හරි? එහෙම එක රටාවක් නෑ. හරි? මේ අවුරුද්දේ notice ළමන අවුරුද්දේ note එහෙම කතාවක් නෑ. හරි? පිට අවුරුදු දෙකක් notice ඇවිල්ලා තියෙනවා 19 20. හරි? 16 17 notice ආවේ. හරි? 18 ආවේ note. 15 ආවේ note. හරි පැහැදිලි? ඒක note එකක් දුන්නත් notice එකක් දුන්නත් ඔයාලා ලියන්න පුළුවන් වෙලා ඉන්නවා. දැන් මෙතන 2018 O level paper එකේ අපිට තියෙන්නේ note ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න. හරි? ඒ නිසා අපි note එකක් කොහොමද හරියට ලියන්නේ කියලා අපි බලමු. Shall we discuss this question? How to write a perfect answer? How to write a perfect note?
හරි හොඳ නෝට් එකක් කොහොමද ලියන්න බලමු. මුලින්ම හොඳට ප්‍රශ්නේ කියවන්න. හරි ප්‍රශ්නේ කියවන්න. හරි මම ඔයාලට පොඩි සටහනකුත් දෙන්නම් දැන්. හරි මම මගේ ක්ලාස් එක ළමයිට නෝට් එකක් ලියද්දී ඔයා අනුගමනය කරන්න ඕනේ පියවර 6ක් මම දෙනවා. හරි පියවර 6ක්. හරි ඔයා පියවර 6 දාගන්න මුලින් ඒ පියවර 6 ලියා ගන්න මුලින්. හරි ඒ පියවර 6ට දැම්මාම ළමයි ඕන ළමයෙක්ට නෝට් එකක් විභාග ඉතිහාසයේ ඕන නෝට් එකක් ලියන්න පුළුවන්. හරි ඉස්සරහට එන පේපර්ස් වලට නෝට් එකක් ලියන්න පුළුවන්. ඔයාට අවශ්‍ය වෙන්නේ ප්‍රශ්න 3ක් 4ක් හොඳට ප්‍රැක්ටිස් කිරීම විතරයි. හරි එහෙනම් අපි නෝට් එකක් ලියමු බලන්න. හරි නෝට් එකක් ලියද්දී පියවර 6ක් මම කියලා දෙනවා. ඒ පියවර 6 පාඩම් කරගන්න විභාගෙට යනකම් ඒ 6ට ඔයා අනුගත වෙලා ඒ 6 කරාම ලස්සන ආන්සර් එකක් එනවා. හරි එහෙම තමයි අපි කරන්නේ. හරි පළවෙනි පියවර. එයාකට පළවෙනි පියවර පළමුව ප්‍රශ්නය හොඳින් කියවන්න. පළමුව ප්‍රශ්නය හොඳින් අවබෝධයෙන් කියවන්න. අවබෝධයෙන් කියවන්න. හරි ඒක තමයි පළවෙනි ස්ටෙප් එක. එහෙනම් ලියා ගන්න දෙවෙනි ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එක. dear lesson ආමන්ත්‍රණය කරන්න. හරි සටහන ලිවීමට රූලේ වම්පසට වන්නට dear lesson ආමන්ත්‍රණය කරන්න කියලා ලියන්න. හරි dear කියලා ආමන්ත්‍රණය කරන්න ඕනේ. හරි හරි ඊට පස්සේ තුන්වෙනි පියවර. හරි තුන්වෙනි පියවර සටහන ලිවීම සඳහා ආරම්භක වාක්‍ය ලියන්න. සටහන ලිවීම සඳහා ආරම්භක වාක්‍ය ලියන්න. ඒකට වරහන් ඇතුළේ ලියා ගන්න. බොහෝමයක් ප්‍රශ්නවල ඒ කියන්නේ විභාග පේපර්ස් වල බොහෝමයක් ප්‍රශ්නවල සටහන ලිවීම සඳහා ආරම්භක වාක්‍ය ලිවීමේදී එය ලිවීමට ප්‍රශ්නයේ සුළු කොටසක් උපුටා ගත හැකියි. හරියන්නේ ප්‍රශ්නයේ සුළු කොටසක් උපුටා ගන්න. ප්‍රශ්නයේ සුළු කොටසක් උපුටා ගන්න. හතරවෙනි පියවර සටහනේ අන්තර්ගත විය යුතු වාක්‍ය වලට අදාළ සටහනේ අන්තර්ගත විය යුතු කරුණු වලට අදාළ එහෙම ලියන්න. වාක්‍ය වලට අදාළ කරුණු වලට අදාළ සටහනේ අන්තර්ගත විය යුතු කරුණු වලට අදාළ වාක්‍ය කීපයක් ලියන්න. වාක්‍ය ලියන්න. ලියන්නකො සටහනේ අන්තර්ගත විය යුතු කරුණු වලට අදාළ වාක්‍ය ලියන්න. පස්වෙනි පියවර සටහන ලිවීම අවසානයේ සටහන ලියූ කෙනාගේ නම ලියන්න. නම ලියන්න. හයවෙනි පියවර සටහන ලිවීම අවසානයේ අවශ්‍ය නම් සටහන සම්පූර්ණයෙන් කොටු කරන්න. හරි පියවර 6. හරි ඔය පියවර 6 ලියා ගන්න. ඔයා නැවත වතාවක් මේ පියවර 6 හොඳට ලියලා පාඩම් කරගන්න. හරි සටහනක් ලියද්දී පුතේ යම්කිසි සම්මත ක්‍රමයක් තියෙනවා සටහන ලියන්න. හරි සටහන ලියද්දී ආවට ගියාට ලියන්න බෑ. සටහන ලියද්දී පොඩි ෆෝමැට් එකක් තියෙනවා. දාගන්න මාතෘකාව format of a note. සටහනක ආකෘතිය. හරි මෙන්න තියෙනවා සටහනක ආකෘතිය. මෙන්න තියෙනවා මේ පැත්තේ දිනේ ලියන්න ඕනේ. හරි මේ අයිනේ කෙළවරේ දකුණු පැත්තේ දිනේ ලියන්න ඕනේ. වම් පැත්තේ ලියන්න ඕනේ ආමන්ත්‍රණය salutation. හරි salutation එක ලියන්න ඕනේ ආමන්ත්‍රණය. දිනේ ලිව්වා ආමන්ත්‍රණය ලිව්වා ඊට යටනුනේ body of the note. ඒ කියන්නේ සටහනේ අන්තර්ගතය ලියා ගන්න ඕනේ ඒ කරුණු ටික. හරි අවසානයේ writer's name. හරි writer's name ලියන්නාගේ නම ලියූ කෙනාගේ නම writer's name. හරි එහෙනම් මෙන්න දිනය මෙහා පැත්තෙන් ආමන්ත්‍රණය ඊට පස්සේ සටහනේ ශරීරය නැත්නම් සටහනේ අන්තර්ගතය ලියන්නාගේ නම. මේක ඔක්කොම ලියලා ගන්න. මේක සම්පූර්ණයෙන් කොටු කරන්න අවශ්‍ය නම් කොටු කරන්න කියලා 6 වෙනි පොයින්ට් එක දුන්නේ ඒකයි. හරි මම මේ පියවර 6ට අනුව සුපිරි නෝට් එකක් ලියනවා. හරි මාත් එක්ක එකතු වෙන්න බලන්න මේ නෝට් එක ලියන්න. හරි එන්නකො පළවෙනි පියවරට. මේ හරි දදා මෙහෙම කරන්නේ.
පළවෙනි පියවර මොකක්ද? ප්‍රශ්නය හොඳින් කියවන්න. හොඳින් කියවන්න ඕනේ. හරි ප්‍රශ්නය හොඳින් කියවමු අපි. You are interested in joining an English camp with your best friend after the examination. Examination විභාගය after the examination විභාගයට පසුව you කියන්නේ ඔබ interested in කියන්නේ කැමැත්තක් දක්වනවා join කියන්නේ සම්බන්ධ වන්න English camp කියන්නේ ඉංග්‍රීසි කඳවුර best friend කියන්නේ හොඳම යාළුවා your best friend කියන්නේ ඔයාගේ හොඳම යාළුවා හරි එහෙනම් තේරුම ගමු you are interested in ඔයා කැමැත්තක් දක්වනවා joining an English camp ඉංග්‍රීසි කඳවුරකට සහභාගී වෙන්න with your best friend ඔයාගේ හොඳම යාළුවා එක්ක after the examination විභාගයට පසුව එහෙනම් මෙතෙන් එනකම් තේරෙන්නේ නැද්ද හරි ඔයා කැමැත්තක් දක්වනවා හොඳම යාළුවා එක්ක ඉංග්‍රීසි කඳවුරකට සහභාගී වෙන්න විභාගයට පසුව you went to his place ඔයා ගියා එයාගේ තැනට to talk about it ඒ ගැන සාකච්ඡා කරන්න ඒ ගැන කතා කරගන්න ඒ ගැන කතිකා කරගන්න you went to his place ඔයා ගියා එයාගේ තැනට to talk about it මේ ගැන කතා කරගන්න දැන් නේද තේරෙන්නේ නැති එකක් ලේසි හරි next one but your friend was not at home but your friend නමුත් ඔයාගේ යාළුවා was not at home ගෙදර හිටියේ නැහැ but your friend was not at home නමුත් ඔයාගේ යාළුවා ගෙදර හිටියේ නැහැ write a note to be left in his letter box අද යාළුවා ගෙදර ඔයා ගියා ඉංග්‍රීසි කඳවුරට සහභාගී වෙන එක ගැන කතා කරගන්න නමුත් යාළුවා ගෙදර හිටියේ නැහැ ඒ හිටියේ නැති හින්දා write a note to be left in his letter box ඒ letter box එකේ නැත්නම් මොකේද ලියුම් පෙට්ටියේ දාලා එන්න සටහනක් හරි දාලා එන්න සටහනක් ලියන්න write a note to be left in his letter box telling him about it ඔයා එහෙට ගියා ඔයා හිටියේ නැහැ මෙන්න මේ ගැන ඔයාගේ යාළුවාට කියන්න ඕනේ ඒ කියන්න ඕනේ හින්දා එයාලගේ ලියුම් පෙට්ටියේ පොඩි සටහනක් ලියලා දාලා ඉන්න කියලා කියනවා පැහැදිලිද හරි මෙතන එනකන් තේරෙන්නේ නැති use 40 to 50 words වචන 40ක් 50ක් භාවිත කරන මේ නෝට් එක ලියන්න හරි include the following මෙන්න මේ ටිකක් දාන්න ඕනේ සටහන ලියන්න මේ ඇත්තට මේ include the following දෙන එක ඔයාලට මාර ලේසි මේක ලියා ගන්න හරි ඔළුවට පොඩි දාලා සැකස්මක් එනවා මොනවද මේ අන්තර්ගත ගන්න කියන්නේ when you came ඔයා කීයට දාවේ why you came ඇයි ඔයා ආවේ ask him or her to call back හරි නැවත කතා කරන්න කියලා එයාට ඔහුට කියන්න කියලා කියන්නේ හරි හරි එහෙනම් මෙන්න ප්‍රශ්නේ තේරුම් ගන්න ඇති මම පඩ ගාලා ආයෙත් කියනවා you are interested in joining an English camp with your best friend after the examination ඔයා කැමැත්තක් දක්වන ඔයාගේ යාළුවා එක්ක ඉංග්‍රීසි කඳවුරකට සහභාගී වෙන්න විභාගයෙන් පස්සේ you went to his place to talk about it ඔයා එයාගේ ගෙදර ගියා මේක ගැන කතා කරගන්න එයාගේ ස්ථානෙට ගියා but your friend was not at home ඔයාගේ යාළුවා හිටියේ නැහැ ගෙදර ඒ හිටියේ නැති නිසා ඔයා සටහනක් ලියලා එන්න ඕනේ යාළුවාට මම මෙහෙම ආවා නමුත් උඹ හිටියේ නැහැ අන්න එහෙම සටහනක් ලියලා ඒක ලෙටර් බොක්ස් එකේ දාලා එන්න කියලා කියනවා ලෙටර් බොක්ස් එකේ දාන්න කියනවා හරි write a note to be left in his letter box ලෙටර් බොක්ස් එකේ දාන්න සටහනක් ලියන්න කියන්නේ හරි ලෙටර් බොක්ස් එකේ දාන්න කියනවා නෙවෙයි කියන්නේ ලෙටර් බොක්ස් එකේ දාන්න සටහනක් ලියන්න කියනවා write a note to be left in his letter box telling him about it මේ ගැන ඔයා කියපු එක ගැන කියන්න සටහනක් ලියන්න කියනවා use about 40 to 50 words වචන 40 50 භාවිත කරන්නලු හරි include the following මෙන්න මේවා දාගන්න when you came ඔයා කොයි වෙලේද ආවේ why you came ඔයා කවද්ද ආවේ ඔයා ඇයි ආවේ when you came ඔයා කොයි වෙලේද ආවේ why you came ඇයි ඔයා ආවේ ask him or her to call නැවත ඇයට උට කෝල් කරන්න කියලා කියනවා හරි මම හිතනවා ඔයා පළවෙනි පියවර ඉවර කියලා හරි අපි යමු දෙවෙනි පියවරට මොකද පුතා දෙවෙනි පියවර හරි දෙවෙනි පියවර තමයි ළමයි ආමන්ත්‍රණය කිරීම dear ලෙස ආමන්ත්‍රණය කරන්න කියලා කිව්වා මම කියවනේ dear කවුද එනම්
හරි කවුරු නමක් ගමක් දීලා නැහැ ඔයාලට කැමති නමක් ලියන්න හරි dear ලියමු නමක් dear කමල් dear කමල් හරි දැන් පුතා මෙතන දිනේ දාන්න ඕනේ නේද මේ dear කමල් දාන්න කලින් මේ body of the notice එකේ dot එකේ මේ පැත්තේ දිනේ දාන්න ඕනේ මේ දිනේ දාන එක අත්‍යවශ්‍ය නැහැ හරි note එක දුන්නාට ඒක අත්‍යවශ්‍ය නැහැ නමුත් දිනේ දැම්මොත් අවුලකුත් නැහැ හරි එහෙනම් කැමති නම් මේ හරියෙන් දාගන්න හරි අපි දාමු දිනයක් නිකන් 5යි 2020 එක වගේම දිනයක් දාමු හරි ඒ දිනේ දාලා මෙතනින් ආමන්ත්‍රණය දැම්මා හරි මේ දිනේ දාන එක අත්‍යවශ්‍ය නැහැ හරි ආයෙනම් දෙවෙනි පියවර හරියට දාගන්න හරි හරි යනවා තුන්වෙනි පියවර මොකක්ද තුන්වෙනි පියවර සටහන ලිවීමට ආරම්භක වාක්‍ය ලියන්න ආරම්භක වාක්‍ය ලිවීමේදී ප්‍රශ්නයෙන් කොටසක් උපුටා ගන්න ඒක තමයි හොඳම කාරණය මේවා you are interested in doing them ඔල්ලෙන් ගවගේ යාළුවාට කියන්න බෑනේ මම උඹලා ගෙදර ආවා උඹයි කියේ නෑ එහෙම නෙවෙයිනේ ආවේ ඇයි ඒකින්ද මන්ද කියන්නේ බෑ මේ බලන්න you are interested in joining an English camp with your best friend after the examination එන ඒකම හරවන්න ලියන්න හරි කොහොමද කියන්නේ I am මේ you are කියන එකට I am කියලා ගත්ත හැකි නේ I am interested in joining an English camp with your best friend කියලා ලියන්න බෑ දැන්. ඔයා ලියන්නේ ඒ වගේ යාළුවානේ. එහෙනම් with you කියලා ලියන්න. with you I am interested in joining an English camp with you. ඒක ගත්තේ you are interested in joining an English camp with your best friend after the examination කියන එකමයි අපි වෙනස් කරලා ගත්තේ you are වෙනකොට I am ගත්තා I am interested in joining an English camp with your best friend වෙනකොට you කියලා ගත්තා with you after the examination කියලා එකක් ලියා ගන්න with you after the examination right හරි එහෙනම් තුන්වෙනි පියවර හරි තුන්වෙනි පියවර කියන්නේ එහෙනම් ආරම්භක වාක්‍ය ලිවීම හරි එහෙනම් දැන් පුතේ හතරවෙනි පියවරට යන්න තියෙන්නේ හතරවෙනි පියවර තමයි ළමයි හරි හතරවෙනි පියවර තමයි මොකද්ද අන්තර්ගත විය යුතු කරුණු වලට අදාළ වාක්‍ය ලිවීම බලන්න අන්තර්ගත විය යුතු කරුණු අර include the following කියලා දෙන්නේ අන්න ඒවා තමයි අන්තර්ගත විය යුතු කරුණු when you came කවද්ද ඔයා ආවේ why you came ඇයි ඔයා ආවේ ask him or her to call back ඇයට උට කියන්න නැවත කෝල් කරන්න කියලා එහෙනම් අන්තර්ගත විය යුතු කරුණු තුනක් තියෙනවා මම ඉරිකෑලි තුනක් ගහගන්න ඉරිකෑලි තුනක් ගහගන්න හරි හතරේ පළවෙනි ඉරිකෑලි when you came ඔයා කොයි වෙලේද ආවේ හරි ඒකට උත්තරයක් ගමු හරි කොහොමද ගන්නේ මේ ප්‍රශ්නේම තියෙන නෑ ඔයා බුද්ධිමත් වුණොත් එතනින්ම ගන්න හැකියි හරි I am interested in joining an English camp with you after the examination මම කැමතියි ඔයා එක්ක ඉංග්‍රීසි කඳවුර වලට සහභාගී වෙන්න විභාගයෙන් පසුව ඒ නිසා so I came මම ආවා ඊයේනේ මම ආවා I came to your house ඔයාගේ ගෙදරට I came to your house in the last evening ඊයේ හවස හරි in the last evening I came to your house in the last evening to talk about it ඒ ගැන කතා කරගන්න හරි එක ගලේ කුරුල්ල දෙන්නෙන් බැලුවා හරි when you came why you came දෙකම ඉවරයි මේවා so I came to your house ඒ නිසා මම ආවා ඔයාගේ ගෙදරට ඊයේ හවස කීයටද ආවේ කියලා කියුණා to talk about it ඒක ගැන කතා කරන්න ඇයි ආවේ කියලා කියුණා පැහැදිලිනේ එහෙනම් when you came කියන්නේ හතරේ පළවෙනි ඉරිකෑල්ල හරියට දාගන්න
YUK කියන්නේ හතරේ දෙවෙනි ඉරි කෑල්ල. හරියට දාගන්න. හරි. හතරේ තුන්වෙනි ඉරි කෑල්ල ask him or her to call back. හරි? හරි. මම මෙතන එක ආයෙ කියලා දෙනවා. I am interested in joining an English camp with you after the examination. මම කැමතියි ඔයා එක්ක ඉංග්‍රීසි කඳවුරවල සහභාගී වෙන්න විභාගයෙන් පස්සේ. So I came to your house. ඒ නිසා මම ආවා ඔයාගේ ගෙදරට in the last evening ඊයේ හවස to talk about it. ඒ ගැන කතා කරගන්න. එහෙනම් when you came උත් හරි why you came උත් හරි. හතරේ තුන්වෙනි එක ask him or her to call back. ඇයට හෝ ඔහුට කියන්න නැවත කෝල් කරන්න කියලා. එහෙනම් කොහොමද කියන්නේ? Please call me. Please call me කියලා ඔයාගේ නම්බරේ දාන්න ඕන. හරි? ඔයාගේ නම්බරේ දාන්න. කැමති නම්බරයක් දාන්න ඕන. හරි? right. හරි කැමති නම්බරයක් දාන්න. Please call me කියලා නම්බරයක් දාන්න. හරි එහෙනම් හතරේ තුන්වෙනි එක. හරි. හරි එහෙනම් අපිට මේ සටහනේ කියවෙන්න ඕනේ කාරණා ටික කියවලා ඉවරයි දැන්. හරි දැන් full stop තිබ්බ හැකියි. සටහන කියනවා මැසේජ් එකක් වගේ දෙයක්. වල් පන් නැහැ. ලියුම් වගේ නැහැ. hi you how are you එව්ව නැහැ. හරි? අවශ්‍ය දේ කෙටියෙන් කියනවා. එච්චරයි. දැන් මෙයාට පැහැදිලිනේ. දැන් ලියුම් පෙට්ටිය ඇරලා බැලුවාම ඔයාගේ යාළුවා දන්නවා මගේ යාළුවා ගෙදර ඇවිල්ලා ඌ ඇවිල්ලා තියෙන මෙන්න මෙහෙම ඉංග්‍රීසි කඳවුරක් ගැන කතා කරගන්න. හරි මම ඒ වෙලාව හිටියේ නැහැ. ඌ ඇවිල්ලා තියෙන එක ගැන කතා කරන්න ඊයේ හවස ඇවිල්ලා තියෙන්නේ. හරි එච්චරයි. ඒ අද මට ඌ කියලා තියෙනවා අපව කෝල් කරන්න කියලා නම්බරේ ලියලා දීලා තියෙනවා. ඔයා දැනගන්න ඕනේ ආයි කෝල් එකක් දෙන්න. හරි සරලයි හරිම සෙලේසි. හරි පස්වෙනි පියවරේට මුදේ පස්වෙනි පියවර තමයි writer's name. හරි මේක ලියු කෙනාගේ නම ලියන්න ඕනේ. හරි ලියුවේ ඔයානේ ඔයාගේ නම ලියන්න. හරි මම ලියව මගේ නම. හරි ඒක ලියන්නේ මෙන්න මෙතන. හරි ඒ ඔක්කොම අවසානයේ 6 වෙනි පියවර පස්වෙනි පියවර හරියට දාන්න 6 වෙනි පියවර ඔක්කොම අවසානයේ අවශ්‍ය නම් කොටු කරන්න. හරි මේ ටික ඔක්කොම මෙහෙම අල්ලලා එකට උන්නෝම් කරලා කොටු කරලා දාන්න පුළුවනි. හරි හරි මම හිතනවා ඔයාලට මේක සුපිරියට තේරෙන්නේ නැති කියලා. අපි යමු ටෙක්ස්ට් නම්බර් 7 එකට. හරි මේක ලකුණු කොහොමද කියලා බලා ගන්න පුතේ. අඩුපාඩු ඇති සමහර විට නමුත් මෙතනින් එහා එන ප්‍රශ්න වටේකදී නෝට් එක ඔයා ලකුණු 5න් පායින්ද ගන්නවා. ඒ ගන්න මෙන්න මේ පියවර 6ත් එක්ක. හරි අපි ටෙක්ස්ට් නම්බර් 7 එකට යමු. ළමයි අපි ටෙක්ස්ට් නම්බර් 7 එකට යනවා. හරි ඡේදයක් තියෙන්නේ. ඡේදය කියවලා ඒ ඡේදය ඇසුරෙන් ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. ඒවට උත්තර ලියන්න තියෙන්නේ. හරි මම මුලින්ම ප්‍රශ්නේ කියවලා ඉන්නවා. Read the following text and answer the questions. Read the following text. කියවන්න පහත සඳහන් ඡේදය. And write the and answer the questions. ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. පහත සඳහන් ඡේදය කියවා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. උද මේ වගේ ප්‍රශ්න වල ඡේදය හොඳින් කියවලා අවබෝධ කරගත්තොත් answers වලට ෂණයෙන් උත්තර වලට යන්න පුළුවන්. හරි අපි එනම් ප්‍රශ්නය හොඳින් කියවමු. The pupils stopped talking as Miss Yapa entered the classroom. Stop කියන්නේ නවතිනවා. නවත්තනවා. හරි? The pupils stopped talking. ළමයි කතා කරන එක නැවැත්තුවා. As Miss Yapa entered the classroom. Miss Yapa පන්ති කාමරයට ඇතුල් වන විට ළමයි කතා කරන එක නැවැත්තුවා. Then they stood up and greeted. ඊට පස්සේ ඒ කට්ටිය stood up නැගිට්ටා. හරි stand up කියන්නේ නැගිටිනවා. stood up කියන්නේ නැගිට්ටා. Then they stood up and greeted. greet කියන්නේ ආචාර කරනවා. ඒක ඊට පස්සේ ඒ කට්ටිය නැගිටලා ආචාර කරා. අරන්න බලන්න වලින් වාක්‍ය The pupils stopped talking as Miss Yapa entered the classroom. Miss Yapa classroom එකට එනකොටම ළමයි සාකච්ඡා කරමින් හිටපුවා කතා කරන එක නතර කරා. හරි? Then they stood up ඊට පස්සේ ඒ කට්ටිය නැගිට්ටා and greeted ආචාර කළා. Good morning teacher. Good morning teacher කියලා තමයි ඒ කට්ටිය ආචාර කළේ. සුබ උදෑසනක් ගුරුතුමිය. Miss Yapa smiled and greeted them back. Miss Yapa hina වෙලා ඒ කට්ටියට නැවත ආචාර කළා. And asked the children to sit down. ඉඳ ගන්න ළමයි කියලා ඒ ගුරුතුමිය කිව්වා. Asked the children to sit down. හරි ඊගාව එක
There were 30 pupils in the class. ළමයි 30ක් හිටියා පන්තියේ. All the pupils were watching her intently. Intently කියන වචනේ මෙතන කළු පාටට මුද්‍රණය කරලා තියෙනවා. මම ඡේදය ලිව්වේ නැහැ ප්‍රශ්න ටික විතරයි ලිව්වේ. හරි ඡේදය කියවලා දෙනවා මෙහෙම. හරි. All the pupils were watching her intently. සියලුම ළමයි ඇය දෙස බලාගෙන සිටියා. අවධානයෙන් waiting to know her name. අවධානයෙන් බලාගෙන හිටියේ ඇයගේ නම දැන ගැනීමට. waiting to know her name. හරි. පළවෙනි ඡේදය කියුවා. දැන් යනවා දෙවෙනි ඡේදය. I suppose you want to know my name. මොන ගුරුතුමිය කියනවා. I suppose මං හිතනවා you want to know my name. ඔයාලට මගේ නම දැනගන්න ඕනේ කියලා. ගුරුතුමිය කියනවා මං හිතනවා ඔයාලට මගේ නම දැනගන්න ඕනේ කියලා. හරි? She said ඇය කිව්වා. But before she could tell them ඇය ඔවුන්ට කියන්නට කලින් හරි? Before she could tell them ඇයට ඔවුන්ට කියන්නට පුළුවන් but before she could tell them someone called out. ඇයට ඒ කට්ටියට කියන්නට කලින් එකෙක් කෑ ගැහුවා. එක්කෙනෙක් කෑ ගැහුවා you are Miss Yapa. ඔයා යාපා මහත්මියනි කියලා. හරි? Everybody laughed including Miss Yapa. හැමෝම hina වුණා. Miss Yapa ඇතුළු. Miss Yapa සහ සියලු දෙනා hina වුණා. හරි ඊළඟට news travels quickly. හරි? news travels quickly. ඒ කියන්නේ news කියන්නේ පුවත්. travels කියන්නේ ගමන් කරනවා. quickly. හරි? she said ඇය කිව්වා පුවත් ඉක්මනින් ගමන් කරනවා. මේ ළමයි කියයි නම ළමයි මෙයාගේ නමක් දන්නවනේ දැන්ටම. අනේ ගාන. Miss Yapa opened the attendance register. Miss Yapa විවෘත කළා attendance register. පැමිණීමේ නාම ලේඛනය. පැමිණීමේ ලේඛනය. හරි? And called their names in turn. පිළිවෙලට ඒ කට්ටියගේ නම කිව්වා. called කිව්වා their names ඔවුන්ගේ නම් in turn පිළිවෙලට. When she came to the last name on the list. and මුලින්ම ගත්තේ අවසාන නම. හරි? when she came to the last name on the list. ඇය අන්තිම නමට ආවිත ඒ ලේඛනයේ අන්තිම නමට ආවිත නවීන් she noticed that he had been absent for over a month. අන්තිම නම නවීන්ගේ තියෙන්නේ she noticed ඇය නෝට් කරගත්තා he had been absent for over a month. නවීන් කියන ළමයා මාසයකට වැඩි කාලයක් පැමිණිලා නැහැ කියලා අය අවබෝධ කරගත්තා. නෝටිස් කරගත්තා. සටහන් කරගත්තා. හරි? What is the matter with Naveen? මොකද්ද නවීන්ට තියෙන ප්‍රශ්නය? හරි? Asked the teacher. ගුරුතුමිය ඇහුවා. Naveen has been ill and is still in hospital. Naveen has been ill. Naveen ලෙඩ වෙලා and is still in hospital. තාමත් ඉන්නේ රෝහලේ. Said a girl in the front row. ඉස්සරහා පේළියේ ඉන්න ගැහැණු ළමයෙක් කිව්වා. ඊගාවට සර් Did you all go to see him? ඔයාලා ඔක්කොම යාව බලන්න ගියාද? Asked the teacher. ගුරුතුමා ඇහුවා. No one replied. කවුරුවත් පිළිතුරු දුන්නේ නැහැ. It was the first time to start the lesson. මේක තමයි පළමු අවස්ථාව පාඩම උගන්වන්න. හරි? මේක තමයි පළමු වේලාව පාඩම උගන්වන්න තියෙන. හරි? Please tell us a story. හරි? Please tell us a story. The pupil shouted. කරුණාකරලා අපිට කතන්දරයක් කියන්න. Please tell us a story. The pupil shouted. ළමයි කෑ ගහලා කිව්වා අනේ කරුණාකරලා කතන්දරයක් කියලා දෙන්න කියලා. හරි? No, නෑ. First of all, I want you to write letters to your friend Naveen. නෑ. මුලින්ම I want you to write. මට ඕනේ ඔයාලලව ලියවන්න. Letters ලියුම් to your friend Naveen. ඔයාගේ යාළුවා වන නවීන්ට ලියුම් ලියවන්න ඕනේ. ඔයාලව මට ඔයාලගේ මුලින්ම කරගන්න ඕනේ ඒක. හරි? First of all සියල්ලට ප්‍රථම I want you to write letters. මට ඕනේ ලියුම් ලියවන්න ඔයාලලව to your friend Naveen.
ඔයාගේ හොඳම යාළුවාව ඔයාගේ යාළුවා වන නවීන්ට ඊගොට ඉරියා we will send the best ones to cheer him up in hospital අපි යවමු hospital එකට හරි ස්පිරිතාලයට අපි යවමු ස්පිරිතාලේ ඉන්න එයාට අපි යවමු මේ ලියුම් ටිකෙන් හොඳම එක we will send the best one we will send the best ones අපි හොඳම ඒවා ටික යවමු we will send the best ones අපි යවමු හොඳම ඒවා ටික to cheer him up in hospital hospital එකේ ඉන්න ගමන් යාව දිරි ගන්නවන්න අපි මේ හොඳම ලියුම් ටික අපි යවමු හරි I will tell you a story later මම පස්සේ ඔයාලට කතන්දරයක් කියලා දෙන්නම් හරි එහෙනම් ඔයාලට මේ කතන්දරේ තේරෙන්නේ නැති මේ කතාව තේරෙන්නේ නැති මිස් යාපා කියලා කෙනෙක් අලුතෙන් ඉස්කෝලේට එනවා පන්තියට එද්දි ළමයි කෑ ගහලා හිටියේ එකපාරට සද්ද නවත්තලා ඒ කට්ටිය ග්‍රීට් කරනවා ආචාර කරනවා මේ මැඩම්ට ආචාර කරලා ඊට පස්සේ කොහොම හරි හැම ළමයාම කොහොම අවධානයෙන් මෙයා දිහා බලන් ඉන්නවා මෙයාගේ නම දැනගන්න ඊට පස්සේ ටීචර් කියනවා ඔයාලා මං දිහා බලන් ඉන්නවා ඇත්තේ මගේ නම දැනගන්න කියලා ඊට පස්සේ ටීචර් එක ළමයි කෑ ගහලා කියනවා නම හරි ඊට පස්සේ නාම ලේඛනයේ රෙජිස්ටර් එක මාක් කරන්න ගන්නවා ඊට පස්සේ එයා නවීන් කියන නමට ගියාට පස්සේ එයා ගොඩක් කාලයක් ඇබ්සන්ට් වෙලා තියෙනවා ඊට පස්සේ ළමයි කියනවා ළමයි කින් අහනවා ඇයි මේ ඇබ්සන්ට් කියලා ඊට පස්සේ ඉස්සර ෆ්‍රන්ට් රෝ එකේ ඉන්න ගෑනු ළමයි කියනවා මෙන්න මේ මසනීපයක් ඉන්න තාම හොස්පිටලේ ඉන්නේ කියලා ඊට පස්සේ ළමයි කෑ ගන්නවා කතන්දරයක් කියලා දෙන්න කියලා ටීචර් කියනවා කතන්දර නෙවෙයි මට ඕනේ ඔයාලා ලියුමක් ලියවන්න කියලා නවීන්ට ඊට පස්සේ ලියුම් අතරින් හොඳ මේවා ටික අපි නවීන්ට දිරි ගන්නවන්න අපි ආවමු කියලා කියනවා හරි පස්සේ කතන්දර කියලා දෙන්නම් කියලා අවසානයේ කියනවා හරි ඕක තමයි කතන්දරේ තියෙන්නේ අපි යම් මේකේ ප්‍රශ්න ටික බලන්න ප්‍රශ්න ටික what were the pupils doing before Miss Yapa entered the classroom හරි what were the pupils doing මොනවද ළමයි කරමින් හිටියේ before Miss Yapa entered the classroom Miss Yapa පන්ති කාමරයට ඇතුල් වෙන්න කලින් ළමයි මොනවද කරමින් හිටියේ හරි මොනවද කරමින් හිටියේ මේ කියන්නේ the pupils stopped talking as Miss Yapa entered the classroom ඒ කියන්නේ කතා කරමින් හිටියේ එතකොටනේ කතාව නැවතුනේ එහෙනම් they were talking නැත්නම් they were chatting talking කියලා ගන්න පුළුවන් they were talking ඒකට කතා කරමින් හිටියේ ළමයි දෙවෙනි එක බලන්න how many pupils were there in the classroom එකේ ළමයි කීයක් හිටියද 30යි කියලා තිබ්බ උත්තරේ මේ තියෙන්නේ there were 30 pupils in the class complete the sentences මෙන්න මේ ඉස්තර පුරවන්නලු මෙන්න මේක පුරවන්නලු the pupils wanted the teacher to ළමයිට ඕනේ උනේ ගුරුවරයා ළඟ මොකද්ද to tell a story කතන්දරයක් කියන්නයි ඕනේ උනේ the pupils wanted the teacher to tell a story හරි කතන්දරයක් කියන්න ඕනේ උනේ හරි yes ඊගාරේක write the line which says that Naveen would receive letters from his classmates. Write the line which says that Naveen would receive letters from his classmates. Lianna Pelia which says that Naveen would receive letters from his classmates. Naveenge යාළුවන්ගෙන් ලියුම් ලැබෙයි කියලා කියවෙන පදපේලිය ලියන්නලු හරි අපි write the line ලියන්න පේලිය which says that Naveen would receive letters from his classmates නවීන්ගේ යාළුවන්ගෙන් එයාට ලියුම් ලැබෙයි කියලා කියවෙන වාක්‍ය නැත්නම් පදපේලිය ලියන්නලු මොකද මේ පදපේලිය මෙතන no first of all I want you to write letters to your friend Naveen we will send the best ones ඒක තමයි උත්තරේ no first of all I want you to write
letters. First of all, I want you to write letters to your friend Naveen. To your friend Naveen, we will send the best one, the best ones. Picture on it. Now, first of all, I want you to write letters to your friend. Here are my one. The word intently in line 3. Line 2 में ये intently කියනක වෙනම black mark එකෙන් bold කරලා තියෙනවා. intently කියන්නේ නමයි අවධානයෙන් කියන එක. එහෙනම් ඒකට සමාන වචනයක් තියෙනවා මෙතන B එක attentively. හරි මම හිතනවා මේකත් හරියටි කියලා. හරි මේ ප්‍රශ්න පහම හරිනම් ඊගාව අභ්‍යාසයට යමු. 8 වෙනි අභ්‍යාසයේ පහම හරිනම් ලකුණු පහක් දාගන්න අපි අවසාන අභ්‍යාසයට යමු. 8 එක තියෙන්නේ ටෙක්ස්ට් නම්බර් 8 එක බොහොම සරල එකක් තියෙනවා. ආට ප්‍රශ්න දෙකක් තියෙනවා තෝරගන්න. දෙකෙන් එකක් තියෙනවා my best friend. මගේ හොඳම යාළුවා. හරි. මේ වගේ රචනා අපි ඇතිවෙන ගන්න ලියලා තියෙන්නේ චූටි පාරේ පන්ති වල ඉඳන්. මම හිතා මේක ලියන්න යන්නේ නැහැ. ඔයාලට බොහොම සරල දෙයක් තියෙන්නේ my best friend ලියන්න ඕනේ. නමුත් 10 වසර අච්චුපොතේ වාදනවා ටෙක්ස්ට් ෆස්ට් යුනිට් එක people කියන පාඩම. හරි. ඒකේ වාදනවා පුද්ගලයෙක් ගැන හැඳින්වීමේදී අපි ඔය ක්ලාස් එකේ යොමු තරම් කරලා තියෙන්නේ. පුද්ගලයෙක් ගැන හැඳින්වීමේදී ඒ ලියන ක්‍රමයක් තියෙනවා. හරි. ඒ ක්‍රමයට අනුව my best friend මගේ හොඳම යාළුවා ගැන වාක්‍ය 7ක් අටක් ලියන්න. එතකොට වචන 50ක් පිටි රචනාවක් වෙනවා. හරි. මේකෙන් නම් දෙති කරගන්න. හරි එහෙනම් මම මේ ෆස්ට් පේපර් එකේ ටෙක්ස්ට් නම්බර් 8 එක අර ඉතුරු ඔක්කොම සාකච්ඡා කරා. හරි. අපි ඊළඟ තව පේපර් එකකින් හම්බෙමු. එහෙනම් අදට ඩිස්කෂන් එක ඉවර කරනවා.